ආයිබෝන් ළමයි එහෙනම් අපි අදත් වර්ඩ් ප්‍රොසෙසින් පාඩමේ තවත් කොටසක් ගැන සාකච්ඡා කරන්න මේ එකතු වුණේ. ඔයගොල්ලන්ට මතක ඇති අපි මේ දැන් කතා කරමින් ඉන්නේ formatting word documents. word document එකක් format කරන ආකාර ගැන. මම කිව්වා formatting කියන්නේ මොකක්ද කියලා. formatting කියලා කියන්නේ changing the appearance of your document. ඔයගොල්ලන්ගේ document එක ඔයගොල්ලෝ හදන word letter එකේ පෙනුම ඒක අපිට පේන විදිය අපිට අවශ්‍ය ආකාරයට හැඩගස්ස ගන්න එක වෙනස් කරගන්න එකට තමයි අපි formatting කියලා කියන්නේ. නැත්නම් ඒකේ appearance එක වෙනස් කරනවට තමයි formatting කියලා කියන්නේ. ඉතින් මේ තියෙන්නේ changing the appearance of your document by adding font type, font color, size, shapes, bulleted list, word arts, etc. is referred to as formatting. formatting කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ අපි අර අකුරු වල හැඩතල, ඒ කියන්නේ font type එක, අකුරු වල වර්ණය, font color එක, size එක, ඒ අකුරු වල size එක, එතකොට shapes, විවිධාකාර shapes අපි අපේ document එකට දාගන්නවා, circles, rectangular shapes ඒ වගේ ඒවා දාගන්න ඕනේ. අන්න ඒවට තමයි shapes කිව්වේ. bulleted list කියන්නේ අපි මේ විවිධාකාර list අපේ letter එකේ අපි list එහෙම type කරනනේ. අනේ list වලදී පාවිච්චි කරන tiny pictures වලට තමයි bullet එකක් කියලා කියන්නේ. අපි කතා කරනවා ඉදිරියේදී. එතකොට word arts තියෙනවා. word arts කියන්නේ අලංකාර මේ අපිට කියන්න පුළුවන් වචන මේ ටෙක්ස්ට් හැඩතල කියලා. effects විවිධාකාර effects ටෙක්ස්ට් වලට දාන්න පුළුවන් විවිධ effects වලට තමයි word art කියන්නේ. ඒවත් අපි ඉදිරියේදී කතා කරනවා. කොහොම හරි මෙන්න මේ වෙනි වෙනස්කම් අපේ document එකට කරනවට තමයි formatting කියලා කියන්නේ. ඊට පස්සේ මම කිව්වා word document එකට කරන format එක අපිට ප්‍රධාන sections තුනක් යටතේ කතා කරන්න පුළුවන් කියලා. ඒ මොකද්ද? text formatting. ඒ කියන්නේ අපි document එකේ තියෙන text වලට කරන්න පුළුවන් formatting එක. ඒ කියන්නේ තියෙන අකුරු වචන ඒවට කරන්න පුළුවන් formatting. ඊළඟට අපේ document එකේ තියෙන paragraphs නේද? ඡේද. අන්නේ ඡේද වලට සමස්තයක් වශයෙන් මේ ඡේදයකට යොදන්න පුළුවන් formatting තියෙනවා. අපි ඒව ඊළඟට සාකච්ඡා කරනවා. අන්තිමට තුන්වෙනි formatting method එක තමයි whole document එකට අපේ මුළු letter එකටම දාන්න පුළුවන් විදිහේ මුළු letter එකටම බලපාන විදිහේ formatting තියෙනවා. අපි ඒවා ඊළඟට කතා කරනවා. ඊයටත් අපි දැන් පළවෙනි එක කතා කරලා අවසానයි. ඒ කියන්නේ text formatting ගැන. ඔයගොල්ලෝ මේකේ practical එකක් කරලා මට submit කරලා තියෙන්නේ දැන්. නැවත අර එදා පන්තියට සහභාගී වෙන්න බැරි වෙච්ච දරුවන් වෙනුවෙන් මම මේ කිටියෙන් ආයෙ මතක් කරගෙන යන්නේ. ඔයාලට මතක ඇති text formatting නේද? text formatting කරන ඔක්කොම commands ටික තියෙනවා කියලා මම කිව්වා home tab එකේ font කියන group එකේ. අපි මේ හැම command එකක්ම වෙන වෙනම සාකච්ඡා කළා. ඕන කෙනෙකුට ඕන වෙලාවක එක එක command එකකින් මොකද්ද වෙන්නේ කියන එක දැනගන්න ලේසිම ක්‍රමයක් මම කිව්වා mouse pointer ඒ command එක උඩට ගෙනියන්න. ඒ command button එක උඩට ගෙනියලා ටිකක් වෙලා ඉන්නකොට ඔයගලන්ට පොඩි tool tip එකක් පෙනේ. ඒ tool tip එකේ තියෙනවා ඒ command එකකින් කරන දේ නැත්නම් පොඩි description එකක්. ඒකම keyboard shortcut එකකුත් තියෙනවා. මම කොහේක සමහර keyboard shortcut වැඩ කරන්නේ නැහැ. ඒකේ ඔය එකත් ටිකක් ඔයගොල්ලෝගේ අවධානයට යොමු කරන්න කියලා මම එදා කිව්වා. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් මේ ප්‍රධාන කාරණේ තමයි ඕනම formatting එකක් කරද්දී අපි කිව්වා word එකේදී අපි ඒකනේ selection methods කියන කතා කරේ. අපේ document එකේ යම් section එකකට යම් item එකකට මොකක් හරි වෙනසක් කරන්න ඕන නම් අපි ඒ section එක නැත්තම් ඒ item එක select කරලා පෙන්වන්න ඕනේ කියලා. අපි format කරන්න ඕ delete කරන්න ඕ ඒ වගේ වෙනත් editing process එකකදී වුණත් ඒ editing එක හෝ formatting එක කරන text item එක අපි word එක select කරලා පෙන්වන්න ඕනේ. නැත්තම් words දන්නේ නැහැනේ කොයි කොටසටද අපි මේ formatting එක හරි editing එක කරන්න කියලා නේද? එහෙනම් අපි ඒක select කරන්න ඕනේ. ඒ හින්දා තමයි අපි අර මුලින්ම selection methods ගොඩක් කතා කරේ. ඔයගොල්ලන්ට මතක ඇති. අමතක නම් ආපහු ගිහලා බලාගන්න. හරි? ඒකින්ද ඕනම formatting command එකක් දෙන්න කලින් ළමයිනේ ඔයගොල්ලෝ කරන්න ඕන පළවෙනි දේ තමයි ඒ command එක දිය යුතු text part එක select කරලා ඉන්න ඕනේ. ඒක හැමතිස්සෙම මතක තියාගන්න. හරි? ඒකයි මේ කියලා තියෙන්නේ. දැන් බලන්න මේ උදාහරණ කිහිපයක් දීලා තියෙනවා. අපි font එක වෙනස් කරන්න ඕන නම් ඉස්සෙල්ලා ඒ font එක වෙනස් කරන්න ඕන text එක select කරන්න ඕනේ. ඊළඟට home tab එකට ගිහිල්ලා නේද? මේ තියෙන්නේ word program එක. අපි මොකක් හරි text එකක් මෙහෙම type කරලා මේකේ font size එක වෙනස් කරන්න ඕන. ඉස්සෙල්ලා මේක select කරන්න ඕනේ. select කරන්න මම කිව්වා method
කීපයක් තියෙනවා. එකක් තමයි ඩබල් ක්ලික් කරන්නේ මේ වර්ඩ් එක. එහෙමත් නැත්නම් වර්ඩ් එකේ ආරම්භය ක්ලික් කරලා අල්ලගෙන මෙහෙම ඩ්‍රැග් කරනකොටත් ඒක සිලෙක්ට් වෙනවා. හරිද? එහෙම සිලෙක්ට් කොහොම හරි ඒක සිලෙක්ට් කරගෙන ඊට පස්සේ ඔයගලන්ට පේනවා මේ හෝම් ටැබ් එකේ තියෙනවා ෆොන්ට් කියලා ගෲප් එකක්. ඒ ගෲප් එකේ මෙන්න මේ බොක්ස් එක ෆොන්ට් සයිස් බොක්ස් එකට ගිහිල්ලා ඒක මෙන්න මේ ඩවුන් ඇරෝ එක ක්ලික් කළාම මේ ෆොන්ට් වලට දෙන්න පුළුවන් විවිධ සයිස් එනවා නේද? අපිට අවශ්‍ය සයිස් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඔකට පේනවා මම ඒක සිලෙක්ට් කරන්න කලින්ම අර මම තෝරගත්ත ටෙක්ස්ට් වලට ඒ සයිස් එක ඇප්ලයි කරලා පෙන්නනවා නේද? මේකට අපි කියන ලයිව් ප්‍රිවිව් එකක් කියලා පෙන්නනවා. නේද? එකෙන් අපිට සිලෙක්ට් කරන්න ඉස්සෙල්ලාම ඒ සයිස් එක අපේ ටෙක්ස්ට් අයිටම් එකට දැම්මොත් කොහොමද පේන්නේ කියන එක අපිට කලින්ම බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ ලයිව් ප්‍රිවිව් ෆීචර් එක නිසා. හරි. හොඳයි. ඉතින් මෙතන තියෙන ඔයගලන්ට පේනවා ඉතින් මේවට අපි සයිස් වලට අපි කියන්නේ points කියලා 0.8 0.9 ඒ වගේ කියලා කියන්නේ. ඔයගලන්ට පේනවා ඉතින් 72 වලට වැඩි කියන්නේ 72ට වැඩි නම් මෙතන සයිස් නැහැ කියලා. ඊට වැඩි සයිස් එකක් අපිට අපේ ෆොන්ට් එකට දෙන්න ඕන නම් මෙහෙමයි කරන්න ළමයි. ඔයගලන්ට පුළුවන් මේ box එක හරි box එකේ තියෙන දැන් කරලා ඔයගලන්ට කැමති මම දැන් 100 කියලා දුන්නා. ඔයගලන්ට පේනවා ඉතින් මෙතන 100 කියලා දීලා enter key එක press කරන්න. එතකොට ඔයගලන්ට පේන්නේ ඔයගලන්ගේ මේ select කරපු text එකට මේ font size එක apply වෙනවා. හරිද? ඒක මම keyboard shortcut එක කියලා දීලා තියෙනවා ඔයගලන්ට control plus shift ඒ කියන්නේ control key එකයි shift key එකයි press කරගෙනම අර ඔයගලගේ keyboard එකේ තියෙනවා less than greater than keys දෙක තියෙන අන්නේ keys දෙකෙන් එකක් press කරනකොට මම මේ දැන් ඒක කරන්නේ පේනවා ඇති එතකොටත් ඔය font size එක වෙනස් කරන්න පුළුවන්. හරිද? හරි. ඊළඟට ඔය වගේ අපිට පුළුවන් ඔය මේ font group එකේ තියෙන commands පාවිච්චි කරලා text වලට ගොඩාක් formatting කරන්න. ළමයි අර මන් දුන්න practical එක ඔක්කොමලා නියමයට කරලා තිබ්බා. ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඒ අමතරව මේ දුන්න practical එකකින් විතර නතර වෙන්නේ නැතුව ඔයගොල්ලොත් මේ හැම command එකක්ම practice කරලා බලන්න. මේ හැම command එකකින්ම වෙන්නේ මොකද්ද කියලා. හරි? මම වැඩි දුර ඒ ගැන කතා කරන්නේ අපි මේක කතා කරලා අවසන් නිසා ඊළඟට අපි මේ මෙන්න මේ කාරණේට මේකත් එක සැරයක් එක්සෑම් එකේ අහලා තිබ්බ වර්ඩ් ෆීචර් එකක් ළමයි format painter කියන්නේ. මොකද්ද මේකෙන් වෙන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා මෙහෙම දෙයක් නේ. අපිට ටෙක්ස්ට් අයිටම් එකක් කොපි කරන්න ඕන නම් අපි මොකද කරන්නේ? ඒක සිලෙක්ට් කරලා right click කරලා නේද? ඊට පස්සේ copy කියන command එක click කරනවා. ඒක ක්‍රමයක්. keyboard එකකින් කරනවා නම් මේක සිලෙක්ට් කරලා control plus c නේද? හරි මේ වගේ සිලෙක්ට් කරලා අපිට අවශ්‍ය තැනකට මේක copy කරන්න ඕන නම් ඒ අවශ්‍ය තැනට ගිහිල්ලා control key එක press කරගෙන v press කරොත් ඒක එතන copy වෙනවා. හරිද? දැන් මෙහෙම දෙයක් හිතන්නකෝ. මට ඕනේ දැන් මම මෙන්න මේ මුලින්ම තියෙන text item එකට හරිද? මේ මුලින්ම තියෙන text item එකට formatting එකක් දෙනවා. මම කැමති formatting එක. මම මේකේ size එක වෙනස් කරනවා. හරිද? 36 point කරනවා. ඊට පස්සේ මම මේකේ color එක මම කැමති වෙන color එකක් කරනවා. ඊළඟට bold කරනවා. underline මම මේ ඉතින් ගොඩක් මේකට formatting command ගොඩක් දුන්නා කියලා හිතන්නකෝ. මෙතන ටිකක් මේ තීරමක් ඇති දෙයක් දෙමු නේද? හරිද? දැන් මෙන්න මේ වගේ මේ ටෙක්ස්ට් වලට මම මේ ටෙක්ස්ට් පාර්ට් එකට මම ගොඩාක් formatting apply කරා නේද? උදාහරණයක් විදිහට මම මේකේ font size එක වෙනස් කරා, color එක වෙනස් කළා, එතකොට bold කළා, italic කළා, underline කළා ඔක්කොම කළා. දැන් හිතන්න මට මේ කරපු දේවල් ටිකම මේ formatting කරපු formatting ටිකම ඒ steps ටිකම මෙන්න මේ text වලටත් කරන්න ඕනේ කියලා මේ text item එකට. එතකොට මට සමහර මේකට කරපුවා මතකත් නැති වෙන්න පුළුවන් නේ. ඒකින්ද මට හරියටම මේකේ තියෙන formatting එකම මේකට දෙන්න නම් හරිද? මම ඒක මතක තියාගන්න ඕනේ. මම මේකට දුන්න formatting commands ටික ඔක්කොම නේ. ඒක සාමාන්‍යයෙන් ටිකක් ලේසි නෑ නේ. අපි මේකට මොනවා කළාද කියලා අපිට පස්සේ අමතකත් වෙන්න පුළුවන්. ඒ හින්දා Word එකකින් අපිට අපූර්ව feature එකක් දීලා තියෙනවා ඔය format painter කියලා. ඔයාලට පේනවා ඉතින් home tab එකේ clipboard කියන group එකේ ළමයි තියෙනවා format painter කියලා command එකක්. හරිද? ඔයාලට මේ command එක උඩට mouse pointer එක ගෙනිච්චාම පේනවා ඉතින් පොඩි tool tip එකක් එනවා. මේකෙන් කරන්නේ අර මේ අපි select කරන text item එක තියෙන මේ formatting එක copy කරගන්නවා. මේ text එක නෙමෙයි copy කරන්නේ. මේ text එකට දුන්න format එක විතරක් අපිට වෙනම copy කරලා ගන්න පුළුවන්. ඒක කරන්නේ මෙහෙමයි.
අපි ඉස්සෙල්ලා මේ ෆෝමැට් එක තියෙන ටෙක්ස්ට් අයිටම් එක මෙහෙම සිලෙක්ට් කරන්න ඕන ළමයි. ඕකේ. ඔහොම සිලෙක්ට් කරලා. සිලෙක්ට් කරලා දැන් අපි යනවා හෝම් ටැබ් එකට. සමහරට අපි මේ වෙලාවේ ඉන්නේ හෝම් ටැබ් එකේ නෙමෙයි වෙන්න පුළුවන්. එහෙනම් අපි හෝම් ටැබ් එක ක්ලික් කරලා හෝම් ටැබ් එකට යනවා. ගිහිල්ලා ඒකේ ක්ලිප්බෝඩ් ගෲප් එකේ තියෙන මේ ෆෝමැට් පේන්ට් කියන කමාන්ඩ් එක ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා ડોකියුමන්ට් එකට එනකොට ඔයගොල්ලන්ට පේන ඉතින් අර මවුස් පොයින්ටරේ දැන් නිකන් අර පින්සලක් වගේ ෂේප් එකක් වෙලා නේද? දැන් ඔය ෂේප් එකේ තියෙනකොට අපිට දැන් අර ෆෝමැටින් එක ඇප්ලයි කරන්න ඕන ටෙක්ස්ට් එකට ගිහිල්ලා දැන් මේ ටෙක්ස්ට් එකටනේ මට මේ ෆෝමැටින් එක යොදවන්න ඕනේ. මම ඒකේ මුලට ගිහිල්ලා මෙහෙම ක්ලික් කරලා අල්ලගෙන මවුස් එක මෙහෙම ඩ්‍රැග් කරන්න ඕනේ ළමයි. හරිද? ඔහොම ඩ්‍රැග් කරලා අතාරිනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවද අර මුලින් තිබ්බ ටෙක්ස්ට් අයිටම් එකේ තිබ්බ ෆෝමැටින් කමාන්ඩ්ස් සේරම කම්ප්ලීට්ලි මේ සෙකන්ඩ් ටෙක්ස්ට් එකටත් ඇප්ලයි වුණා. නේ? හරිම සරලයි නේද? හරිම ලේසි එක නේද? ෆෝමැට් පේන්ට් කමාන්ඩ් එකෙන් වෙන්නේ ඔන්න ඕකයි. පැහැදිලිද? හරි. මේ තියෙන මේ විස්තරය ඔයගොල්ලන්ට ඉතින් ඒක මතක තියාගන්න ඕනේ. ඒකත් මෙන්න මෙහෙම දී ෆෝමැට් පේන්ට් කමාන්ඩ් එක මේක කියලා මතක තියාගන්න. ඒකෙන් වෙන්නේ මොකද්ද කියන එක මේ වගේ මතක තියෙන්න ඕනේ. ඔක MCQ එකකට එන්න ගොඩාක් ඉඩ තියෙන නිසා. හරි ළමයි. දැන් අපි මේ ෆෝමැටින් යටතේ දෙවෙනි කොටස. හරිද? අපි කිව්වා ෆෝමැටින් අපිට සෙක්ෂන්ස් තුනක් යටතේ කතා කරන්න පුළුවන් කියලා. ටෙක්ස්ට් ෆෝමැටින්, පැරග්‍රාෆ් ෆෝමැටින් and complete document formatting එක මුළු ඩොකියුමන්ට් එකට යොදන්න පුළුවන් ෆෝමැටින්. ඒ යටතේ දෙවෙනි එක තමයි paragraph formatting එක නේ. You create a paragraph by typing text and then pressing the enter key. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ ඩොකියුමන්ට් එකේ paragraph එකක් create වෙන්නේ ළමයි ඔයගොල්ලෝ type කරගෙන යනකොට මං කිව්වා අර ඔයගොල්ලෝ මේ type කරගෙන යනකොට කවදාවත් enter key එක ගහන්නේ නැහැ කියලා. ඒක paragraph එකක් finish වෙනකන් enter key එක press කරන්නෙම නැහැ. ඔයගොල්ලෝ simply type කරගෙන යන්න ඕනේ. ඔයගොල්ලෝ කොයි වෙලේ හරි paragraph එක finish කරලා ඒකේ අවසන් කරලා වෙනත් paragraph එකකට යන්න ඕන අවස්ථාවේදී විතරමයි enter key එක press කරන්නේ. හරිද? උදාහරණයක් විදිහට දැන් මම මෙතන මේ තීරුමක් ඇති දෙයක් නෙමෙයි මම නිකමට පෙන්නන්න ඕන නිසා මම type කරගෙන යන්න. දැන් මම මේ එක paragraph එකක් type කරන මම මේ enter key එක press කරන්නේ ඔයගොල්ලෝ දන්නවා automatically next line එකට word පයින් අපි මේකට කිව්වා මේ feature එක මොකක්ද කියේ word wrapping feature එක කියලා නේ automatically පයින්. දැන් මට මෙතනින් මේ first paragraph එක අවසන් කරලා next paragraph එකට යන්න ඕන නම් විතරයි මම enter key එක press කරන්නේ. ඊට පස්සේ මට new paragraph එක ඔය වගේ type කරගෙන යන්න පුළුවන්. හරිද? ඔයගොල්ලන්ට යන්තම් පේනවද දන්නේ මේ සාමාන්‍ය paragraph දෙකක් අතර තියෙන space එක මේ space එක මේ එක paragraph එකක line දෙකක් අතර තියෙන space එකට වැඩි. ඒකේ තමයි සාමාන්‍යයෙන් පෙන්වන්නේ මේ දෙක වෙන් කරලා paragraph දෙකක් විදියට. අපිට මේ paragraph අතර spacing වෙනස් කරන්න පුළුවන්. අපි ඒ ගැනත් දැන් ඉදිරියේදී කතා කරමු. හරිද? ඕකේ. අපි ආයේ මුලට යන්. දැන් මොකක්ද අපි කතා කරමින් ඉන්නේ? paragraph formatting ගැන. ළමයි paragraph formatting ගැන කතා කරන්න කලින් හරිද? ඔයගොල්ලෝ මූලික කාරණයක් basic concept එකක් හොඳට ඔලුවට අරගෙන ඉන්න ඕනේ. හරිද? මොකද්ද? දැන් මේ තියෙන ළමයි සාමාන්‍ය page එකක්. අපි word එකේ type කරන කොලයක් සුදු පාටනේ half sheet එකක් මේ තියෙන්නේ. හරිද? ඒ අපිට මේ කොලේ මේ paper එකේ size එක අපිට අවශ්‍ය පරිදි වෙනස් කරන්න පුළුවන් දිග පළල. කොහොම හරි මේ word එකේ අපි අපේ document එක type කරන්න පාවිච්චි කරන එක page එකක් නේ. එක පිටුවක් කියලා හිතන්නකෝ. සාමාන්‍ය මේ පිටුවේ ප්‍රධාන ලක්ෂණ කීපයක් තියෙනවා. ඔයගොල්ලෝ අන්න ඒක පැහැදිලිව අවබෝධ කරගෙන ඉන්න ඕනේ. මොනවද? මෙන්න මේ වගේ margins තියෙනවා කියන එක මතක තියෙන්න ඕනේ document එක වටේටම. වෙනවද ඔයගොල්ලන්ට margins හතරක් තියෙනවා. top margin ඒ කියන්නේ මෙන්න මේ උඩ තියෙන උඩා තීරුව ඊළඟට bottom margin කියනවා අපි මේ පහළ තියෙන මේ horizontal bar එකට මේ තීරුවට ඊළඟට මේ vertical bar දෙක දෙපැත්තේ තියෙනවා. ඒකේ left side එකේ තියෙන එකට අපිට left margin කියනවා. right side එකේ තියෙන මේ bar එකට අපි කියනවා right margin කියලා. මෙන්න මේ margin හතර ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේකට කියන්නේ left margin, මේ right margin, මේ bottom margin and top margin කියන එක හැමතිස්සෙම හොඳින් හිතේ තියෙන්න ඕනේ. ඒක පැහැදිලිව වටහාගෙන තියෙන්න ඕනේ. මහ දෙයක් නෙමෙයි නේද? මේ කඩදාසියක මේ තීරු හතර. ඇයි මේ තීරු හතර වැදගත් ළමයි? මේ තීරු හතරේ තියෙන වැදගත්කම තමයි ඔයගොල්ලෝ කවදාවත් දැකලා තියෙනවද මේ තීරු වල මොකක් ටයිප් වෙලා තියෙනවා විශේෂ අවස්ථා තියෙනවා. අපි මේ අර
අපි Word වලදී කතා කරනවා අපි අර header and footer ගැන කතා කරනකොට නම් අපි margin වලත් සමහර දේවල් print කරනවා. සාමාන්‍යයෙන් නම් මේ margins ඇවිල්ලා ළමයි non printable area කිසිවක් මුද්‍රණය වෙන්නේ නැති කිසිවක් type නොවන area එකක් විදිහට තමයි අපි ගන්න. ඔයගොල්ලෝ Word letter එකක් type කරනකොට හොඳටම දැකලා ඉදි මේ කෙලවරේ ඉඳලා අපිට type කරන්න බෑ. අපිට මේ margin එකේ ආරම්භයේ ඉඳලා තමයි මේ ඊළඟ margin එකට එනකම් මේ left margin එකේ ඉඳලා right margin එකේ ඒ edge එකට එනකම් විතරයි පුළුවන්. paper එකේ edge එකට එනකම් type කරන්න බෑ. හරිද? margin එකේ විශේෂ ලක්ෂණ ඔක තමයි margins හතරදීම ඒවා විල non printable area. ඒවයේ කිසිම text එකක් type කරන්න බෑ. ඒක දැන් මතක තියෙන්න ඕනේ. හරිද? ඒක මතක තියාගෙන දැන් අපි අපේ පාඩමේ paragraph formatting කතා කරගෙන යමු. දැන් paragraph එකක් format කිරීම ගැන paragraph එකක් format කිරීමේ සාකච්ඡාව අපිට ප්‍රධාන කොටස් 6කට බෙදලා section 6කට බෙදලා කතා කරන්න පුළුවන් ළමයි. වෙන විදිහින් කියනවා නම් paragraph එකක් format කරන ආකාර 6ක් තියෙනවා. අපිට 6ක් තියෙනවා methods paragraph එකක් format කරන්න පුළුවන්. පළවෙනි එක තමයි aligning the paragraph. paragraph එකක් align කරන එක. දෙවෙනි එක indenting the paragraph. paragraph එකක් indent කරන හැටි අපි කතා කරනවා. ඊට පස්සේ paragraph එකක tabs use කරන එක ගැන අපි tabs කියන්නේ මොනවද කියලා කතා කරනවා. ඊළඟට line එකක් හරි paragraph එකක තියෙන එක line එකක් හෝ complete paragraph එක හෝ අතර තියෙන space එක අඩු වැඩි කිරීම ගැන කතා කරනවා. ඒකත් එක formatting එක නේ. format කිවීම මොකද්ද? appearance එක වෙනස් කරන එක. එහෙනම් මෙතනදී paragraph එකේ appearance එක වෙනස් වෙනවා නේද? ඒකේ line space paragraph space වෙනස් කරාම එන එකත් formatting එක. ඊළඟට අපි පස්වෙනි එකට කතා කරනවා borders and shading ගැන. paragraph එකකට යොදන්න පුළුවන් borders and shading මොනවද කියලා ඔයගොල්ලෝ ඊළඟට ඉගෙන ගන්නවා. අන්තිමට අපි bullets and numbering කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්නවා. ළමයි ගොඩක් ආසයි ඒගොල්ලන්ගේ document එකක් වඩා පැහැදිලිව පිරිසිදු ලස්සනට හොඳ clear එකට පේන්න අපි මේ bullets and numbering පාවිච්චි කරනවා. අපි ඒ ගැන අන්තිමට කතා කරනවා. හරි? හරි. paragraph එකක් format කරන්න අවශ්‍ය ඔක්කොම commands ටික ළමයි හරිද? paragraph එකක් ඔයගොල්ලන්ගේ document එකේ තියෙන paragraph එකක් format කරන්න අවශ්‍ය සියලුම commands ළමයි තියෙනවා home tab එකේ අර word ribbon එකේ home tab එකේ paragraph කියන group එක ඇතුලේ. මේ බලන්නකෝ. මේ තියෙන home මේ word program එකේ interface එකේ home tab එකේ හරිද? පේනවද paragraph කියලා group එකක් තියෙනවා. මේ group එක ඇතුලේ තියෙන ළමයි සේරම paragraph එකක් format කරන්න අවශ්‍ය commands ටික. හරිද? ඒකනේ මේක මේ group එක paragraph කියලාම නම් කරලාම තියෙන්නේ නේ. පැහැදිලිද? හරි. දැන් මේකේ තියෙන මේ commands ටිකත් ඔක්කොම ඔයගොල්ලෝ හොඳට familiarize වෙන්න ඕනේ. හොඳට හඳුනා ගන්න ඕනේ. හරිද? දැන් මම මේවා එකින් එක මෙහෙම හඳුන්වලා දෙනවට වැඩිය අපි වෙන වෙනම මේවයින් වෙන ක්‍රියාකාරීත්වය සාකච්ඡා කරන එක තමයි වඩා හොඳ. හරිද? ඉස්සෙල්ලා මම font group එක ගැන කතා කරද්දී නම් මම මේ commands ටික ඔක්කොම ඉක්මනටම කියලා දුන්නා. මොකද ඒවා සරල commands නිසා. දැන් මෙතනදී නම් ටිකක් complex ටිකක් සංකීර්ණයි. ඒ නිසා අපි වෙන වෙනම මේ එක එක command එක ගැන වෙන වෙනම කතා කරනවා මේ අපේ පාඩමේදී. හරිද? හොඳයි. මූලික වශයෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕන දේ තමයි paragraph එකක් format කරන්න අවශ්‍ය සියලුම command තියෙන්නේ word ribbon එකේ home tab එකේ paragraph කියන group එකේ කියලා. අපි ඒක ලියාගෙන ඉඳමු නේද ළමයි? මෙහෙම ලියන්න. ඔයගොල්ලෝ අන්තිමට ලියන්න ඇත්තේ name the shortcut keys for the following text formatting කියලානේ. ඊළඟ ප්‍රශ්නේ තමයි in words ribbon where the paragraph formatting commands are located. Where the paragraph formatting commands are located. ඔයගොල්ලෝ සරලව මෙන්න මෙහෙමයි ඒක කරන්න ඕනේ. මම මේක පෙන්නන්න paint program එක පොඩ්ඩක් ගන්නම්. ඔකට උත්තරේ මෙන්න මෙහෙම ලිව්වම ඇති හොඳටම. කොහොමද මම මේ pencil ගන්න. හරි. මේ ඉස්සෙල්ලා ලියන home tab. මේ mouse එකෙන් ළමයි අකුරු ලියන්නේ. හින්ද කැත වුණාට hina වෙන්න එපා. home tab. okay. ඊට පස්සේ කොහොම කොටු කරන්න. ඊට පස්සේ arrow එකක් මෙහෙම දාන්න. home tab එකේ paragraph group එක කියලා පෙන්වන්න විතරයි තියෙන්නේ. paragraph okay
paragraph group. දැන් මේක පොඩ්ඩක් double quotation දාන්න paragraph group එක කියලා පින්න group. okay. ඒකත් ඔය වගේ කොටු කරගන්න. ඔච්චරයි උත්තරේ. හරි. ඒක කරගත්තා නම් අපි යන් ඊළඟට ආයෙත් පාඩමට දැන් අපි යමු පළවෙනි අර මං කියවනේ පැරග්‍රාෆ් එක ෆෝමැට් කරන අවස්ථා 6ක් ගැන අපි කතා කරනවා කියලා නේද? අපි පළවෙනි අවස්ථාවට යන් aligning a paragraph කියන්නේ මොකද්ද? මේ formatting method එක මොකද්ද කියලා අපි දැන් බලමු. aligning a paragraph. මේක තේරුම් ගන්න නම් ඔයගොල්ලෝ එක කාරණයක් තේරුම් ගන්න ඕනේ. දැන් මම මෙතන ගන්නම් paragraph එකක් automatically ඔයගොල්ලෝ paragraph එක type කරන්න නැතිවම automatically මෙතන paragraph එකක් ලබා ගන්න ක්‍රමයක් මම කිව්වා word වල තියෙනවා function එකක් ළමයි මෙහෙම equal sign එක type කරලා RAND type කරලා ඊට පස්සේ parenthesis දාලා දැන් ඔයගොල්ලන්ට paragraph දෙකක් අපි හිතමු ඕනේ කියලා දෙකක් වුණත් දෙකක් type මෙහෙම දෙක type කරලා මේ parenthesis වහන්න වහලා simply enter key එක press කරන්න. ඒකට ඔයගොල්ලන්ට පේනවද automatically paragraph දෙකක් අපිට create කරලා දෙනවා word වලින්ම. අපිට type කර ඉන්න දෙයක්වත් නෑ. අපේ වැඩේට මේක ලේසියිනේ. හරි. දැන් මම මෙන්න මේ paragraph එකක් අරගෙන දෙකක් අරගෙන තියෙනවා. මේ paragraph එකේ මේ එක එක පේලියට අපි කියනවා paragraph එකේ එක line එකක් කියලා නේද? මේ තියෙන්නේ එක එක line එකක් paragraph එකේ. මේ තියෙන්නේත් line එකක්. මේ තියෙන්නේත් line එකක්. ඔය වගේ lines තියෙනවා නේ. හරිද? දැන් align කරනවා කියලා කියන්නේ ළමයි. හරිද? align කරනවා කියන්නේ මේ එක එක line එක හරිද? මේ එක වෙන වෙනම මේ හැම line එකක් හරිද? එක එක line එක එක්ක මේ left margin එකට හරිද? නැත්නම් මේ right margin එකට. එහෙම නැත්නම් මේ page එකේ හරියට center එකට ඒ එක එක line එක align කරන එක. හරිද? ඔක මම මෙහෙම කිව්වට වැඩිය තේරෙයි. ඒක කරලා පෙන්නොත් හරිද? මේ කියන්නේ අපි කතා කරනවා ඒ වගේ aligning paragraph aligning මේකේ තියෙන there are 4 types of paragraph alignment. paragraph එකක් align කරන්න පුළුවන් method හතරක් තියෙනවා. එකක් තමයි පළවෙනි එක තමයි left align කියන එක, second එක center align එක, third එක right align එක, fourth එක justify කියලා අපි කියනවා. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. හරිද? එහෙනම් හොඳට බලාගන්න. දැන් මට ඕනේ මෙන්න මේ paragraph එකේ තියෙන line align කරන්න. ඒකනේ align කරනවා කියන එකෙන් අදහස් කරන්නේ paragraph එකක් ඇත්තටම ඒකේ තියෙන මේ paragraph එකේ තියෙන මේ එක එක line එකක් අර මං කිව්වා වගේ left margin එකට හෝ right margin එකට හෝ paper එකේ center එකට හෝ align කරන එක. ඔයගලන්ට තේරෙයි මං කියනකොට මොකද්ද මේ කියන්නේ කියලා. හරිද? දැන් පළවෙනි align method එක තමයි ළමයි left align එක. මෙතනදී අපි කරන්නේ මේ හැම paragraph එකේ හැම line එකක්ම මේ second paragraph එක delete කරන්න ඕගොල්ලන්ට වටා පැහැදිලිව පේන්න. මේ paragraph එකේ එක එක line එකක් මේ left margin එකට ඔයගොල්ලන්ට පේනවා මේ දල වශයෙන් මට මේ left margin එක මේක පේන්නේ නැහැ. හරිද? මේ මෙන්න මෙතනින් තමයි පටන් ගන්න. ඔන්න ඔතනින් තමයි left margin එක පටන් ගන්න. හරියටම ඔන්න ඔය line එකට ඔයගොල්ලන්ට පේනවා මේ dash line එකක් ඔන්න ඔය රේඛාවට ඔය line එකට මේ paragraph එකේ තියෙන එක එක line එක align කරනවට තමයි කියන්නේ left align එක කියලා. මේ left margin එක. හරිද? ඒ වගේම මේ right margin එකේ. හරිද? මෙතන හරිද? මෙන්න මේ right margin එකට මේ paragraph එකේ එක එක line එක මේ එක එක line එක ගානට ලස්සනට align කරනවට තමයි අපි කියන්නේ right align කියලා. ඊළඟට මේ page එක ගත්තොත් ළමයි මේකේ හරිය center එකක් තියෙනවනේ නේ. පේන්නේ නැහැ. හරියට ඔන්න ඔය හරිය වගේ center එකක් තියෙනවනේ. අපි ඉතින් ඒක ටිකක් වෙන ගන්න ඕනේ. හරි. අන්න ඒ center එකට මේ එක එක line එකේ center එක align කරනකොට අපි කියනවා center line කියලා. අපි මේක කරලාම බලමු නේද? first එක තමයි එහෙනම් align method වලින් left align එක. left align එක කරන්න නම් අපි හැමතිස්සෙම මොකද්ද ඉස්සෙල්ලාම කරන්න ඕනේ? මේ paragraph එක select කරලා දෙන්න ඕනේ නේ. දැන් ළමයි මෙහෙම දෙයක්. paragraph එක මෙහෙම drag කරලා select කරන්න පුළුවන් නේ. නේද? නැත්තම් මොකද කරන්නේ? මේ right margin එකට ගිහිල්ලා double click කරලා paragraph එක select වෙනවා කියලා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා නේ. හරි. හැබැයි ලේසි වැඩක් තියෙනවා paragraph එකකට යම් formatting එකක් මේ apply කරන්න ළමයි මේ මුළු paragraph එකම මේව select කරන්න අවශ්‍ය නැහැ. හරිද? ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ paragraph එක ඇතුලේ ඕනම තැනක් කැමති තැනක click කරන්න නිකන්. ඕනම තැනක් කැමති තැනක ඔය වගේ click කරන්න.
ක්ලික් කරලා ඊළඟට යන්න පැරග්‍රාෆ් ගෲප් එකට. මෙන්න තියෙනවා පැරග්‍රාෆ් ගෲප් එක. ඒකේ පේනවා ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මෙතන තියෙනවා අර මං කියපු alignment methods හතරම. මේ first එක ඇවිල්ලා left align එක. align text left කියන්නේ. ඊළඟට මේ දෙවෙනියට තියෙන්නේ center align එක. third එකට තියෙන්නේ right align එක. fourth එකට තියෙන්නේ justify එක. හරිද? දැන් මේක ක්ලික් කරලා දැනට මේක ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ left align එක select වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ paragraph එක දැනටම left line වෙලා තියෙන එක ඔයගලන්ට පැහැදිලිව පේනවා මේ හැම line එකක්ම left margin එකට ගානට align වෙලා නේ තියෙන හැම line එකක්. එහෙනම් මේ paragraph එක left line. දැන් අපිට ඕන නම් මේ paragraph එක මේ right margin එකට හරියට align කරන්න මේ හැම line එකම. එහෙනම් අපි කරන්නේ මේ paragraph එක ඇතුළේ මේව click කරලා ඊට පස්සේ මෙන්න මේ තියෙන right align command එක click කරනවා. home tab එකේ paragraph group එකේ තියෙන right align command එක click කරනවා. එතකොට ඔයගලන්ට පේනවද? මේ paragraph එකේ හැම line එකක්ම මේ right align වුණා. හරිද? ඔයාලා හිතනවා ඉතින් මේ අන්තිම line එක align වෙලා නැහැ කියලා. ඒක අර අන්තිමට තියෙන full stop එක align වෙලා තියෙන එකයි පොඩ්ඩක් මෙහාට වෙලා පේන්නේ. හරිද? නැත්තම් හැම line එකක්ම දැන් right align වෙලා. ඔය line එක අපිට වැඩක් තියෙනවද ළමයි? අපිට නම් ප්‍රයෝජනයක් නැහැ නේද? ඕක ඔය අරාබිකරේ අයට නම් ඔය line එක වටිනවා. මොකද ඒගොල්ලෝ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ලියනවා කියන්නේ දකුණේ සිට වමටනේ. අන්න ඒගොල්ලන්ට නම් ඔය right line එක ප්‍රයෝජනවත් නේ. හරි. ඊළඟට දැන් මේක ආපහු left line කරන්න ඕන නම් මොකද කරන්නේ? paragraph එක ඇතුලේ ඕන තැනක click කරලා left line එක click කරනවා. එතකොට ඔන්න පේන විදිහේ ආයෙත් left line. මේක center line කරන්න ඕන නම් මේ හැම line එකක්ම හරියටම මේ document එකේ center එකට line වෙලා ගන්න ඕන නම් මොකද කරන්නේ? paragraph එක select කළා මේ center කියන command එක click කරනවා. එතකොට පේනවද? හැම line එකක් මේ අන්තිම line එක පවා ඒකේ හරියටම ඒකේ center එක මේ document එකේ center එකට line වෙන විදිහට set වෙලා තියෙනවා. පැහැදිලිද? මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා ඔයගොල්ලෝ poem එකක් වගේ type කරනකොට නේද? නිකන් page එකේ මැද ලස්සනට type වෙන්න. ඒ වගේ විවිධ අවස්ථාවලදී අපිට අවශ්‍ය විදිහට ඔය center line එකත් පාවිච්චි කරන්න පුළුවන්. අන්තිමට fourth alignment method එක තමයි ළමයි justify කියන්නේ. justify එකේදී වෙන්නේ මේ paragraph එකේ හැම line එකක්ම left margin එකටයි right margin එකටයි කියන දෙකටම ගානට align වෙනවා. හරිද? මේ බලන්න වෙනදී. මම මේම paragraph එක අපි දැන් කිව්වනේ paragraph එක select කරන්න ඕනේ කියලා. ඒක ඇතුලේ ඕන තැනක click කරලා ඒක select කරනවා. ඊට පස්සේ මං ගිහලා justify කියන command එක click කරපු ගමන් වෙන දේ පේනවද? ඔයාලට පේනද මුළු paragraph එකම ලස්සනට left margin එකටයි right margin එකටයි ලස්සනට align වෙනවා නේ. දැන් මේ අන්තිම line එක කෙටිනේ. ඒකින්ද ඉතින් මේක මේ පැත්තට align වෙන්න මේ දිග මදි නේද? ඒකින්ද ඒක එහෙම තියෙනවා. අනිත් හැම line එකක්ම ඔයගොල්ලන්ට පේනදී left and right margins වලට ලස්සනට align වෙලා තියෙනවා. මේ තමයි paragraph එකක් align කරන methods හතර. හරිද? එතකොට ඔයගොල්ලෝ දන්නවා දැන් paragraph එකක් align කරන්න පාවිච්චි කරන commands හතර තියෙන්නේ home tab එකේ paragraph group එකේ කියලා. ඒ command හතර තමයි alignment command හතර මොනවද? left align, center align, right align and justify. okay. දැන් මේ හැම එකටම ඔයගොල්ලන්ට පේනදී keyboard shortcut එකකුත් තියෙනවා. control L කියන්නේ left align එක. control E කියන්නේ මේකට control C ගන්න බෑනේ. control C කියන්නේ copy command එකනේ. ඒකෙන්ද මෙතන අරන් තියෙනවා control E කියන එක. ඒ කියන්නේ center line එක. ඊළඟට control R අරගෙන තියෙනවා ඒක නම් හරියටම right line එකට. justify එකට ඔයගොල්ලන්ට පේනදී control J අරගෙන තියෙනවා. ඔන්න ඔය keyboard shortcut ළමයි මතක තියාගන්න ඕනේ. හරිද? දැන් අපි ලියමු මේ කරපු ටික. හරිද? ඔයගොල්ලොත් දැන් මේක ඔයගොල්ලෝ කම්පියුටරේ මම මේ කියන අතරෙම මේක ප්‍රැක්ටිස් වෙනවා නම් ඔයාලට තවත් හොඳට තේරෙයි මොකද්ද මේ කියන්නේ කියලා. ඊළඟ ප්‍රශ්නේ ලියමු. What is aligning a paragraph means? What is aligning a paragraph means? ඒ කියන්නේ paragraph එකක් align කරනවා යන්නේ කොහොමද අදහස් කරන්නේ? ඔයකට answer එක තමයි aligning the lines in a paragraph to the left or right margin of a page. To the left or right margin of a page. ඒක තමයි answer එක. ආයි කියනද aligning the lines in a paragraph
to the left or right margin of a page. හරි. ඊළඟ ප්‍රශ්නෙත් ලියමු. ඔකටම අදාළයි aligning paragraph එකක් align කරන්නම අදාළයි. Give keyboard shortcuts for following types of paragraph aligning. Give keyboard shortcuts for following types of paragraph aligning. First එක තමයි ළමයි left align එක. left කියලා ලියුවම ඇති. මෙතන ඉස්සරහින් arrow එකක් දාලා උත්තරේ keyboard shortcut එක දාන්න. ඔයගොල්ලෝ කොහොමද හොයාගන්නේ? අර word program එකේ තියෙන මේ command එක උඩට mouse pointer එක ගෙනිච්චම ඔයගොල්ලන්ට keyboard shortcut එක පේන්නේ නේ. ඒ නැතත් ඔයගොල්ලෝ දන්නවා. දැන් මම කියලා දුන්නානේ නේද? second එක තමයි center. third එක right. fourth එක justify. ඔය arrow එක ඉදිරියෙන් ඔයගොල්ලන්ගේ උත්තරේ ලියන්න විතරයි දෙන්නේ. මම හිතනවා හරි කියලා. දැන් ඔයගොල්ලන්ට මේ විදිහට වීඩියෝ වලින් අපි පාඩම් කරන එකේ පහසුව තමයි ළමයි. ඒක කිව්වේ නෑනේ නේද? ඔයගොල්ලන්ට ඕන වෙලාවක ඔයගොල්ලන්ගේ වීඩියෝ එක පෝස් කරන්න පුළුවන්. ඒ කියන්නේ නතර කරන්න පුළුවන්. නතර කරලා ඔයගොල්ලන්ට අවශ්‍ය දේ ලියා ගන්න පුළුවන්. නැත්නම් ආපස්සට ඕනනම් රිවයින්ඩ් කරලා වීඩියෝ එක අවශ්‍ය කොටස නැවත බලන්නත් පුළුවන් නේද? ඒ හින්දා මම නතර වෙන්නේ ඔයගොල්ලන්ට ලියන්න කියලා මම ඒක නතර වෙන්නේ නැහැ. මම දිගට කියාගෙන යනවා. පාඩමත් දිගටම කරගෙන යනවා. අවශ්‍ය ස්ථානවලදී ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස් කරලා ඔයගොල්ලන්ට අවශ්‍ය දේ ලියා ගන්න. හරි? හරි. දැන් මේකට උත්තර ලියන්න ඇති කියලා මම හිතනවා. අපි ඊළඟ කොටසට යමු. එතකොට paragraph formatting පළවෙනි ආකාරය තමයි මේ aligning paragraph එකක් align කරන එක. ඒ පළවෙනි format method එක. paragraph එකක් format. second එක මොකද්ද? indenting paragraphs. මේකත් ඉතාම වැදගත් දෙයක් ළමයි. මොකද්ද මේ indenting කරනවා කියන්නේ? මේ බලන්න. An indent is a space between the paragraph and the left or right margin. හරිද? There are 4 types of paragraph indents. හරිද? දැන් indent එකක් කියන්නේ ළමයි දැන් ඕගොල්ලන්ගේ document එකේ තියෙන paragraph එකක හරිද? paragraph එකයි ඒ paragraph whole paragraph එක සම්පූර්ණ paragraph එකයි left margin එකයි අතර යම් පරතරයක් තියෙනවා. left margin එක මේක නෙමෙයි ඔය කියන්නේ. හරිද? මේ පරතරය ගැන නෙමෙයි ළමයි ඔය කියන්නේ. මේක කොහොමද තියෙන පරතරය. මේකට නෙමෙයි indent එක කියන්නේ. මෙතන මේ page එකේ edge එකේ ඉඳලා මේ left margin එකේ මෙන්න මේ ධාරයට එනකන් තියෙන මෙන්න මේ අතරමැද පරතරයට නෙමෙයි indent එක කියන්නේ. ඒක හොඳින්ම තේරුම් ගන්න ඕනේ. හරිද? ඇත්තටම මෙහෙමයි. මම මේක කරලා පෙන්නන්නම්. දැන් ඔයගලන්ට පේනවා ඇති left margin එක කියන්නේ මෙන්න මෙතන. මෙන්න මේ ඔයගලන්ට පේනවාද මේ dotted line එකෙන් පෙන්නන්නේ. ඒ dotted line එකට වම් පැත්තේ තියෙන්නේ ඔය left margin එකනේ. ඒ පරතරයට නෙමෙයි. ඒ පරතරයට නෙමෙයි අපි indent එක කියලා කියන්නේ. ඔය පේන dotted line එකේ ඉඳලා අර paragraph එකට තියෙන space එක. ඒ අතර තියෙන දුර පේනවද ඔයගලන්ට? අන්න ඒ දුරට තමයි අපි indent එක කියන්නේ. ඔය indent එකට අපි left indent එක කියනවා. ඒ වගේම පේනවා ඉතින් මේ right margin එකේ ඉඳලා මේ paragraph එකට තියෙනවා යම් space එකක් නේ. යම් දුරක් තියෙනවා. මෙන්න මේ දුර. මේකට අපි කියනවා right indent එක කියලා. හරිද? මෙතන ඉඳලා මෙතනට තියෙන මේ දුරට අපි කියනවා left indent එක කියලා. මේ right margin එකේ මෙතන ඉඳලා මේ paragraph එකට තියෙන මෙන්න මේ දුරට අපි කියනවා right indent එක කියලා. පැහැදිලිද? ඊළඟට තව indent දෙකක් තියෙනවා ළමයි. first line indent එක සහ hanging indent එක කියලා. හරිද? මොකක්ද ඒ කියන්නේ? first line indent එක කියන්නේ මෙන්න මේ වගේ දෙයකට. first line කියන වචනේම තියෙනවා ඒ කියන්නේ paragraph එකේ first line එක කියන එක ළමයි. මෙන්න මේ line එක. නේද?
සාමාන්‍යයෙන් අපි පුරුද්දක් තියෙනවා ළමයි පැරග්‍රාෆ් එකක ෆස්ට් ලයින් එක පොඩ්ඩක් මෙහෙම ටිකක් මෙහෙම කරලා ලියන්නේ නේ. මෙහෙමයි ටයිප් කර පොඩි ස්පේස් එකක් තියෙනවා. මෙන්න මේ ෆස්ට් ලයින් එකේ ලෙෆ්ට් සයිඩ් එකේ ඉඳලා මෙතන ඉඳලා මෙන්න මේ ලෙෆ්ට් මාජින් එකේ මෙන්න මේ එජ් එකට තියෙන මෙන්න මේ පරතරයට තමයි අපි කියන්නේ ෆස්ට් ලයින් ඉන්ඩෙන්ට් එක කියලා. දැන් ඔයගලන්ට ඒක පැහැදිලිනේ. ෆස්ට් ලයින් ඉන්ඩෙන්ට් එක කියන්නේ මෙන්න මේ පරතරයට. හරි ළමයි. ඊළඟට තව ඉන්ඩෙන්ට් එකක් තියෙනවා හැංගින් ඉන්ඩෙන්ට් කියලා. හැංගින් ඉන්ඩෙන්ට් එක කියන්නේ මේකට ළමයි. මොකද්ද? මම ඒක පොඩ්ඩක් ඔයගලන්ට උදාහරණයක් පෙන්නන්න. මෙන්න මේ වගේ වුණා. ෆස්ට් ලයින් එක නෙමෙයි. ෆස්ට් ලයින් එක ඇර ෆස්ට් ලයින් එකට අමතරව හරි ෆස්ට් ලයින් එක ඇර ඒක සම්පූර්ණයෙන්ම ඒකට අමතරව ඒක ඇර පැරග්‍රාෆ් එකේ තියෙන අනිත් ලයින්ස් ටික තියෙනවානේ. අන්න ඒ ලයින්ස් ටිකයි ලෙෆ්ට් මාජින් එකයි අතර තියෙන මෙන්න මේ පරතරයට තමයි අපි කියන්නේ හැංගින් ඉන්ඩෙන්ට් එක කියලා. පැහැදිලිද? සරල දෙයක් නේද? එහෙනම් ඔයගොල්ලෝ දන්නවා left indent එක කියන්නේ මුළු පැරග්‍රාෆ් එකමයි left margin එකයි අතර තියෙන පරතරය. right indent එක කියන්නේ right margin එකයි පැරග්‍රාෆ් එකයි අතර තියෙන ස්පේස් එක. ඊළඟට first line indent එක කියන්නේ පැරග්‍රාෆ් එකේ first line එකයි left margin එකයි අතර තියෙන ස්පේස් එක. ඊළඟට hanging indent එක කියන්නේ පැරග්‍රාෆ් එකේ first line එක ඇර අනිත් lines ටිකයි left margin එකයි අතර තියෙන ස්පේස් එක. හරිනේ? දැන් අපි බලමු පැරග්‍රාෆ් එකකට ඔය කියන ඉන්ඩෙන්ට් ටයිප්ස් හතර ඇප්ලයි කරන්නේ කොහොමද? හරිද? ඒකත් ෆෝමැටිං එකක් නේ. එතකොට මේකේ අපියරන්ස් එක වෙනස් වෙනවානේ. ෆස්ට් ලයින් ඔය මේ කමාන්ඩ්ස් හතරම දෙන්න ඔයගලන්ට පේනවාද මෙතන මේ මෙතන බැලුවොත් පැරග්‍රාෆ් ගෲප් එක බැලුවොත් හෝම් ටැබ් එකේ තියෙන පැරග්‍රාෆ් ගෲප් එක බැලුවොත් ඔය ඉන්ඩෙන්ට් හතරට කමාන්ඩ්ස් නැහැ වගේ. තියෙනවා. කමාන්ඩ්ස් දෙකක් විතරක් තියෙනවා. ඔයගලන්ට පේනවාද මේ left indent එක වෙනස් කරන්න තියෙනවා. හරිද? ඒ වගේම right indent එක වෙනස් කරන්නත් තියෙනවා. හරිද? sorry right indent එක නෙමෙයි මේ left indent එක අඩු වැඩි කරන්න විතරක් commands දෙකක් තියෙනවා. මේ command දෙක පාවිච්චි කරන්නෙම left indent එක. පේනවා decrease indent increase indent කියලා commands දෙකක් තියෙනවා. ඒකෙන් කරන්නේ මෙන්න මේ left indent එක අඩු වැඩි කරන එක. හරිද? ඒක මෙහෙම ක්ලික් කරොත් මේ paragraph එක select කරලා මෙහෙම ක්ලික් කළොත් ඔයාලට පේනවාදී මේ ඉන්ඩෙන්ට් එක left ඉන්ඩෙන්ට් එක වැඩි වෙනවා. මේ කමාන්ඩ් එක ක්ලික් කළොත් ඒක අඩු වෙනවා. එච්චරයි එකකින් කරන්න පුළුවන්. ඉන්ඩෙන්ටේෂන් ටයිප්ස් හතරම ඇප්ලයි කරන්න බෑ ওই කමාන්ඩ්ස් දෙකෙන්නේ. left ඉන්ඩෙන්ට් එක විතරමයි පුළුවන්. කොහොමද එහෙනම් අපි මේ හතරම ඇප්ලයි කරන කමාන්ඩ්ස් හොයාගන්නේ? ඒක ඔයගොල්ලන්ගේ ඇස් ඉදිරි පිටම ළමයි දැනටමත් තියෙනවා. ඔයාලට පේනවනේ මේ horizontal ruler එක නේ? තිරස් ruler එක පේනවනේ. horizontal ruler එක ඕකේ තියෙන ළමයි ඔය commands හතරම මේ indentation හතරම apply කරන්න පුළුවන් commands හතරම මෙතන තියෙනවා මේ බලන්න පේනවද දන්නේ නැහැ ඔයාලට චූටියට මෙන්න මෙතන තියෙනවා මේ ruler එකේ මෙන්න මේ slider එකක් නේද මෙතන තියෙනවා පල්ලෙහිම circle එකක් වගේ හරිද sorry circle එක නෙමෙයි මේ square එකක් ඊළඟට තියෙනවා triangle එකක් upward triangle එකක් ඊළඟට තියෙනවා මේ downward triangle එකක් මෙතනනේ ඊළඟට right පැත්තට ගියොත් ඒත් පේනවා ඔයගලන්ට upward arrow එකක් වගේ තියෙනවා මේ triangle එකක් තියෙනවා මේක තමයි right indent එක තමයි හරිද එතකොට මෙන්න මේ පල්ලෙහැම තියෙන මේ square එක තමයි left indent එක ඊට උඩින් තියෙන මෙන්න මේ triangle එක තමයි hanging indent එක ඊළඟට උඩින්ම තියෙන මේ triangle එක තමයි first line indent එක බලමු දැන් අපි මේ මාකර් හතර මේවට අපි කියනවා මාකර්ස් කියලා හරිද මේ නෝට් එකෙත් මේක මම දාලා තියෙනවා මේ තියෙන indent markers කියලා අපි මේක කියන්නේ horizontal ruler එකේ තියෙන මේ නෝට් එකේ වලට වඩා පැහැදිලි එක පේනවා ඉතින් left indent එක කියන්නේ අර පල්ලෙහැම තියෙන square එක ඊළඟට hanging indent එක කියන්නේ අර triangle එක upward triangle එක ඊළඟට first line indent එක කියන්නේ අර downward triangle එකක් තියෙන එක ඊළඟට right indent එක කියන්නේ අර දකුණු පැත්තේ තියෙන upward triangle එක. මෙන්න මේ indent markers හතර පාවිච්චි කරලා අපිට පුළුවන් paragraph එකට අර indentation types හතරම apply කරන්න. අපි බලමු ඒක කරලා දැන්. මෙන්න දැන් paragraph එකක් තියෙනවා. හරිද? ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕනේ? මම මේ paragraph එක select කරන්න ඕනේ. select කරන්නේ කොහොමද? ඒක ඇතුලේ ඕනම තැනක් click කරලා. හරිද? ඊළඟට මම යොදනවා මේකට left indentation එක. ඒක
ඇප්ලයි කරන්නේ කොහොමද මේ පල්ලෙහෙම තියෙන මෙන්න මේ ඔයගලන්ට අමතක වුණත් මෙන්න මවුස් පොයින්ටරේ මෙන්න මේ ඉන්ඩෙන්ට් මාකර්ස් උඩට ගෙනිච්චම ඒ එක එක මාකර් එකකින් වෙනදී පොඩි ටූල් ටිප් එකකින් පෙන්වන්නේ. ඔන්න දැන් left ඉන්ඩෙන්ට් මාකර් එක උඩට ගිහිල්ලා මම මවුස් පොයින්ටරේ ක්ලික් කරලා අල්ල ගන්න ඕනේ ළමයි මවුස් එක. හරිද? තද කරලා අල්ල ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක මෙන්න මේව දකුණු පැත්තට මෙහෙම ගෙනිච්චොත් Tamanට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ඩෙන්ට් කරන්න ඕන අවශ්‍ය ප්‍රමාණයට ඔයාලා රූලරේ පේන අඟල් භාගයක් ඕන නම් එහෙමයි අඟලක් ඕන නම් එහෙමයි අඟල් එකමාර ඔය Taman කැමති ප්‍රමාණයට ඉන්ඩෙන්ට් කරන්න පුළුවන්. මේ අවශ්‍ය ස්ථානයට ගිහිල්ලා මවුස් එක අතාරින්න. එතකොට ඔයගොල්ලන්ට පේන ඇති මේ අවශ්‍ය ඉන්ඩෙන්ටේෂන් එක මේ left margin එකේ ඉඳලා ඒ අඟලක පරතරයකට පැරග්‍රාෆ් එක ඉන්ඩෙන්ට් උනා. මේකට තමයි අපි left indentation කියන්නේ. හරි. මට right indent කරන්න ඕන නම් මේක මේ කියන්නේ මේ right margin එකේ ඉඳලා මේ පැරග්‍රාෆ් එක මෙහා ඉන්ඩෙන්ට් කරන්න ඕන නම් මොකද කරන්නේ? මෙන්න මේ මාකර් එක උඩට යනවා right indent මාකර් එක උඩට ක්ලික් කරලා drag කරනවා වම් පැත්තට මේ වගේ අවශ්‍ය ප්‍රමාණයට. මම හිතුවා විතර අඟලක් ඕනේ කියලා. ඔන්නම අඟලක් ගිහලා අතාරින්න. මට පේනදී එතකොට මේ පැත්තට අඟලක් ඉන්ඩෙන්ට් උනා. නේද? right margin එකේ ඉඳලා අඟලක් මේ පැරග්‍රාෆ් එකේ ඉන්ඩෙන්ට් උනා. හරිද? මේක ඉතාල වටිනවා. දැන් ඔයගොල්ලෝ අර මං කියවනේ අර පොයම් එකක් වගේ පේපර් එකේ මැදට ගන්න ඕන නම් මේක වටිනවා. මොකද කරන්න තියෙන්නේ? මේ පැත්තෙනොත් මේ left indentation එක ක්ලික් කරලා මෙහාට ඩ්‍රැග් කරගන්න අවශ්‍ය ප්‍රමාණයට මේ පැත්තෙනොත් අවශ්‍ය ප්‍රමාණයට right indentation මේ මාකර් එක ඇදගෙන එනවා. හරිද? මෙහෙම ඇදගෙන එනවා. sorry ඒක දුන්නේ හරියට මේ වෙනුවට අර අපි ඉස්සරහට කතා කරන ටැබ් ටික ඇදෙන්නේ මේ වගේ ක්ලික් කරලා අල්ලගෙන අවශ්‍ය ප්‍රමාණයට ඔහොම ඇදගෙන ආවම මේ පැත්තෙන මට පේනදී ඉන්ඩෙන්ටේෂන් එක අවශ්‍ය ප්‍රමාණයට යොදන්න ඕනේ. දැන් පේනද ලස්සනට ඔයගොල්ලෝ අර පොයම් එකක් වගේ ලස්සනට පේජ් එකේ මැද ටයිප් කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ ඇවිල්ලා ඔන්න left indentation එකයි right indentation එකයි යොදන හැටි. ඊළඟට අපි කතා කරමු කොහොමද first line indent එක මේ පළවෙනි line එක indent කරන්නේ කොහොමද මේ left margin එකේ ඉඳලා පොඩ්ඩක් මෙහාට කරන්නේ කොහොමද? ඒකට තමයි මේ තියෙන්නේ මෙන්න මේ මාකර් එක. sorry මේ උඩින්ම තියෙන මාකර් එක නේ. first line indent එක තියෙන උඩින්. ඔන්න ඕක ක්ලික් කරලා drag කරන්නයි තියෙන්නේ දකුණු පැත්තට මෙහෙම. Tamanට අවශ්‍ය ප්‍රමාණය. මේ drag කරන කොට පේනදී first line එක indent වෙනවා. මේ first line එක විතරක් indent වෙනවා left margin එකේ ඉඳලා. එතකොට මේකට තමයි first line indent නේද? ඒක කරන්නේ මේ first line indent මාකර් එක අවශ්‍ය ප්‍රමාණයට එහාට මෙහාට move කළා. හරිද? ඒකත් පැහැදිලි ළමයි. අන්තිමට අපිට තියෙන්නේ මොකද්ද? තව indentation type එකක් තියෙනවා hanging indent නේද? hanging indent එක. hanging indent කියේ මොකද්ද? first line එක ඇර paragraph එකේ අනිත් ඔක්කොම line මේ left margin එකේ ඉඳලා දකුණට indent කරන එක. ඒක කරන්න අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ upward triangle එක. හරිද? ඉස්සෙල්ලා අපි පළවෙනියට මේ paragraph එක ඇතුළේ අවශ්‍ය තැනක් ක්ලික් කරලා paragraph එක select කරනවා. ඊළඟට මේ upward triangle එක ක්ලික් කරනවා. හරිද? ඔයගොල්ලෝ පේනවානේ ටිකක් දුෂ්කරයි. ගොඩක් වෙලාට left indent එක කොයි වෙලේ හරි tool tip එක පෙන්වනවානේ hanging indent කියලා. අන්න ඒ මොහොත වෙනකන් මේක mouse pointer එක පොඩ්ඩක් එහාට මෙහාට සීරු මාරු කරලා ඔන්න hanging indent කියන tool tip එක ආපු ගමන් ක්ලික් කරලා drag කරන්න. එහෙම ක්ලික් කරලා අල්ලගෙන අවශ්‍ය ප්‍රමාණයට මෙහෙම ඇදගෙන යන්න. ඔයාලට පේනවා ඉතින් එතකොට first line එක ඇර paragraph එකේ අනිත් ඔක්කොම line left margin එකේ ඉඳලා indent වෙනවා. හරිද? ඔය තමයි ළමයි paragraph indentation types 4. ඔය ගැන ඔච්චරයි දැනගන්න. හරිද? එහෙනම් අපි මේ ටිකත් ලියාගෙන ඉඳමු අමතක වෙන්න ඉස්සෙල්ලා. මෙහෙම ලියන්න. What is indenting a paragraph means? What is indenting a paragraph means? උත්තරේ ලියන්න. setting the space between a paragraph and the left or right margin. ඊළඟ ප්‍රශ්නේ ලියන්න. දැන් මම ඔය එක මේ indentation types 4 විස්තර කරලා තියෙන නෝට් එකේ කෙටියම තියෙන ඔයගොල්ලන්ගේ නෝට් එකේ බලා ගන්න පුළුවන්. එහෙනම් අපි මෙහෙම ලියමු.
What are the four types of indentations? Paragraph indentations. Clear. What are the four types of paragraph indents? එහෙම ලියමුකෝ. What are the four types of paragraph indents? දැන් ඔයගොල්ලෝ මේ නම් හතර විතරක් ලිව්වම ඇති. හරි. විස්තර කරන්න ඕනේ නැහැ. කෙටි විස්තරයක් නෝට් එකේම තියෙනවා. ෆස්ට් එක තමයි ෆස්ට් ලයින් ඉන්ඩෙන්ට්. සෙකන්ඩ් එක හැංගින් ඉන්ඩෙන්ට්. තර්ඩ් එක left indent. ෆෝර්ත් එක right indent. මේක ලිව්වම ඇති. තව එක ප්‍රශ්නයක් තියෙනවා ඉන්ඩෙන්ටේෂන් එක ගැන. ඒකත් ලියලම අපි ඊළඟ ප්‍රශ්නෙට මේ ඊළඟ කොටසට යමු. How to set paragraph indents. How to set paragraph indents. උත්තරේ ලියන්න. Using the indent markers. Indent markers on the horizontal ruler. හරිද? ඊළඟට ඔයගොල්ලෝ පොඩියට මෙන්න මේ ඔයගොල්ලෝගේ නෝට් එකේ ඔය උත්තරේට යටින් පොඩියට ඇඳ ගන්නවා නම් හොඳයි. පොඩියට කියන පැහැදිලිව මේ මාකර්ස් හතරේ හැඩේ පොඩ්ඩක් ඇඳ ගන්නවා නම් හොඳයි. මෙන්න මේ වගේ. මම මේ දල වශයෙන් ඇඳලා පෙන්නන ලස්සන නම් අඳින්න බෑ. මේ වගේ පොඩි ඇඳලා ඊට පස්සේ අර උඩ තියෙන මාකර් එක මෙහෙම. හරි. ඊළඟට පල්ලෙහා මාකර් එකත් ඔයගොල්ලන්ට මෙහෙම අඳින්න පුළුවන්. ඊළඟට මේ අනිත් මාකර් එක මේ left indentation එක මේ first line මේ hanging indent එක ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා right indent එක. ඒවා නම් කරන්නත් ඕනේ අනිවාර්යෙන්. මේ වෙනම මොනවද කියලා නම් කරන්න. මේක වැදගත්. කවදාවත් තාම විභාගයට අහලා නැහැ. ඒ වුණාට කොයි වෙලේද කියන්න බෑ. හරි? මේව නම් කරගන්න එක ඔයගලන්ට වටිනවා. මේ උත්තරේ සම්පූර්ණයි. ඒ වෙඩිත් කරන්න. හරි? මේක left indent එක, මේක hanging indent, මේ first line indent සහ මේක right indent. හරි. ඔන්න දැන් අපි paragraph formatting වල දෙවෙනි කොටසත් සාකච්ඡා කරලා අවසానයි. අපි යමු දැන් ඊළඟ කොටසට. තවත් ඉතාම වැදගත් කොටසක් විභාගෙදී අහලා තියෙන මොකද්ද ටැබ් ස්ටොප් කියන්නේ මොකද්ද කියන එක. ළමයි. ටැබ් ස්ටොප් එකක් කියන්නේ මොකද්ද? මේ ප්‍රශ්නේ ලියලාම ඉඳමු ඉස්සෙල්ලා අපි ඊළඟට සාකච්ඡා කරමු. What are the tab stop? What are the tab stops? එහෙමයි ලියන්නේ හරිද? What are the tab stops? Name, ඊළඟට ලියන්න name 5 types of tab stop. හරි. දැන් අපි බලමු මොකද්ද මේ tab එක කියන්නේ කියලා. මොකද්ද මේ tab stop එක කියන්නේ කියලා. මුලින්ම ඉගෙන ගන්න ඕන දේ තමයි ඔයගොල්ලන්ගේ කීබෝඩ් එක දිහා බැලුවොත් ළමයි ඔයගොල්ලන්ගේ කීබෝඩ් එකේ තියෙනවා tab key එක කියලා key එකක්. හරිද? ඒක තියෙන්නේ
අර කීබෝඩ් එකේ වම් ඉහළ කෙළවරේ escape key එක තියෙනවනේ. ඒ key එකට පල්ලෙහෙන් තියෙන key එකට ඊළඟ key පල්ලෙහෙන් තියෙන key එක. බලන්නකෝ වම් කෙළවරේමයි තියෙන tab කියලා තියෙනවා නේද? ওই key එකේ විශේෂත්වය මොකද්ද ළමයි? ඔයගොල්ලෝ ගිහිල්ලා මේ දැන් මේ වගේ ටයිප් කරන ડોකියුමන්ට් එකකට ගිහිල්ලා ওই tab key එක press කළොත් ඔයාලට පේන ඇති අර text cursor එකට වෙන දේනේ. මොකද්ද වෙන්නේ? ඒක අර equal space වලින් jump වෙනවා ඊළඟ දකුණට නේ. දකුණට jump වෙවි යනවා මේ වගේ. නේද? ඔය tab key එක කරන්නේ ඔච්චරයි ළමයි. keyboard එකේ තියෙන tab key එක කරන්නේ ඔයගොල්ලන්ගේ මෙන්න මේ text cursor එක same space වලින් කියන්නේ සම equal space වලින් දකුණට jump කරන එක. tab key එක කරන්නේ ඕකයි. ඔන්න ඔය tab key එකේ ඔන්න ඔය හැසිරීම ඒ tab key එක පණින තැන්වලදී අපි type කරන text තියෙනනේ දැන් මේ මෙහෙම text type කරනවා දැන් මෙන්න මෙතනදී tab දැන් මෙතනට මේ text cursor එකේ තියෙන text type කරනවානේ. ඒ type කරන text වදින්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ ආරම්භක ස්ථානයේ text cursor එක මෙතනනේ තිබ්බේ. මෙතනට සාපේක්ෂව මෙතන ඉඳලා දකුණටනේ. නේද? මේ text cursor එක තිබ්බ තැන ඉඳලා දකුණට type උනේ නේද? අපිට අවශ්‍ය නම් පුළුවන් මේ text cursor එක තියෙන තැන ඉඳලා මේ වම් පැත්තට type කරන්නත් පුළුවන් ඕනනම්. අපිට ඒක set කරන්න පුළුවන් ඕනනම් අපිට පුළුවන් දැන් මේ text cursor එක තියෙනවානේ. ඒක center වෙන විදිහට දෙපැත්තට ගානට center වෙන විදිහට type කරන. ඒක කරනකොට තේරෙයි මොකක්ද ඒ කියන්නේ කියලා. මේ tab stop වල එතකොට tab stop එකක් කියලා කියන්නේ ළමයි දැන් අර keyboard එකේ තියෙන tab key එක අපි press කරගෙන යනකොට මේ text cursor එක නතර වෙන තැන් වලට පේනවද මේ යනකොට පේනවනේ මේ text cursor එක පණින තැන් අන්නේ පණින තැන් වලට තමයි tab stop කියන්නේ. ඔන්න ඔය පණින තැන් වලදී එක stop එකේදී අපි type කරන text මේ document එකේ appear වෙන. ඒ කියන්නේ මේ document එකට ඇතුළු වෙන සබ ආකාරය නැත්තම් nature එක අපිට word වලදී වෙනස් කරන්න පුළුවන්. මේ කිව්වට වැඩිය කරලා පෙන්නන එක තමයි වඩා හොඳ. හරිද? මුලින්ම ඉස්සලා අපි මේ note එකේ ඒ අනුපිළිවෙලට යන්. හරිද? Tab stops are often used to align text and numbers in neat columns. සාමාන්‍යයෙන් අපි මේ word වලදී දැන් තව ටිකකින් පාවිච්චි කරන්න යන මේ tab stop හරිද? ඒවා පාවිච්චි කරන්නේ ළමයි අපිට අර neat එකට අපේ document එකේ නිකන් columns ලස්සනට මේ වගේ අර table එකක වගේ ලස්සනට මේ text align කරන්න ඕන නම් හරිද? කරන්න අපි ওই tab එකට වැඩිය ඊට වැඩිය සරල සහ මේ ලේසි ක්‍රම තියෙනවා word වල. දැන් මේකත් එක ක්‍රමයක්. හරි? නිකන් දැනගෙන ඉන්න ඕනේ මෙහෙමත් ක්‍රමයක් තියෙනවා කියලා. හරිද? ඊළඟට දැනගෙන ඉන්න ඕනේ දේ තමයි ඒ tab stop word වල තියෙනවා tabs types පහක් ළමයි. හරිද? tab stop types පහක් තියෙනවා word වල. මොකද්ද පළවෙනි එක? left tab එක. හරිද? ඒකෙදි මොකද්ද කරන්නේ? aligns the left end of the text with the tab stop. අර මං කියන tab stop එක කියන්නේ අර අපි keyboard එකේ තියෙන tab key එක press කරනකොට අර text cursor එක පණින තැන් කියලා. අන්නේ පණින තැනක ඉඳලා අපි type කරන text වදින්නේ කොහෙටද? මෙයා කියන aligns the left end of the text with the tab. ඒ stop එකේ ඉඳලා ඒකේ left පැත්තට අපේ text align කරනවා. ඒක කරනකොට තේරෙයි. ඊළඟට center tab එක කියන්නේ aligns the center of the text with the tab stop. හරිද? අර tab stop එකේ දෙපැත්තට ගානට අපේ text align වෙන විදිහට type වෙනවා. third එක align right tab එක. ඒකෙන් කරන්නේ aligns the right end of the text with the tab stop. දැන් අපි type කරන වචනයක දකුණු පැත්ත තියෙනවානේ. දකුණු කෙළවර අපේ tab stop එකත් එක්ක align කරනවා. මේ විදිහත් මේ tab විස්තර කරන්න මේ විදිහත් ලේසි නේද? උදාහරණයක් විදිහට left tab එක කියන්නේ aligns the left end of the text. අපි type කරන text එකේ left side එක තියෙනවානේ. අන්න ඒක ඒ tab stop එකත් එක්ක align වෙන විදිහට type වෙනවා. එතකොට center tab එකකින් කරන්නේ මේ text අපි type කරන text එකේ center එක තියෙනවානේ. අන්න ඒ center එකයි අර tab stop එකේ center එකයි ගානට align වෙන විදිහට text type වෙනවා. ඊළඟට right tab එක කියන්නේ මේ columns කියන වචනේ ගන්නකො ওই වචනේ දකුණු කෙළවර කියන මේකනේ. එතකොට වෙන්නේ මෙන්න මේ දකුණු පැත්ත. හරිද? text එකේ දකුණු පැත්ත දකුණු කෙළවර අර tab stop එකත් එක්ක align වෙන විදිහට text type වෙනවා. තව tab එකක් තියෙනවා decimal tab කියලා. එතකොට මේකෙදි වෙන්නේ aligns the decimal point in the text with the tab stop. ඒ කියන්නේ tab stop එක ගාව අර decimal point එක align වෙන විදිහට tab stop එකත් එක්ක
අපි ටයිප් කරන නම්බර් එකේ ඩෙසිමල් පොයින්ට් එක අලයින් වෙන විදිහට ටෙක්ස්ට් ටයිප් වෙනවා මේක සිලෙක්ට් කරොත්. අන්තිමට තියෙනවා බාර් ටයිප් කියලා එකක්. මේකෙදි වෙන්නේ vertical line එකක් ටයිප් වෙනවා අපි අර ටැබ් ස්ටොප් එක හදලා තියෙන තැන. හරිද? ඊළඟට අපේ ડોකියුමන්ට් එකේ දැන් අපි කොහොමද මේ ටැබ් ස්ටොප් හදන්නේ කියන දේ බලමු. හරිද? The easiest way to set tab stop is to use horizontal ruler. හරිද? ඔයගොල්ලන්ගේ word program එකේ තියෙන මෙන්න මේ horizontal ruler එක තමයි tab stop හදන්න කියාපුම tool එක ළමයි. හරිද? කොහොමද දැන් tab stop තියන්නේ කියලා දැන් බලමු. දැන් මෙච්චරලා කිව්වට හරි මෙලෝදියක් තේරෙන්නේ නැතුණා වෙන්න පුළුවන්. අපි ඔක කරනකොට තේරෙයි. හරිද? දැන් බලමු අපි අර tabs වර්ග පහ කොහොමද මේකේ තියන්නේ කියලා. කොහේද tab types පහ තියෙන්නේ ළමයි? ඒක තියෙන්නේ ඔයගලන්ට පේනවද මේ horizontal ruler එකේ වම් කෙළවරටම ගියාම පොඩි බටන් එකක් තියෙනවා. මේ L අකුරක් තියෙන බටන් එකක්. හරිද? ඔන්න ඔය බටන් එකේ තමයි අපේ tab type පහ තියෙන්නේ. දැන් තියෙන්නේ select වෙලා left tab එක. ඒකයි මේ L අකුර තියෙන්නේ left tab එක. හරිද? ඊළඟට ඒ බටන් එක අපි එක ආයෙ ක්ලික් කළොත් ඔන්න පේන ඇති ඔයගලන්ට center tab එක ආවා. ආයෙ ක්ලික් කළොත් right tab එක එනවා. පේන ඇති දැන් තියෙන right tab එක. ආයෙ ක්ලික් කළොත් අර decimal tab එක අන්න ඒක එනවා. decimal tab එක. ආයෙ ක්ලික් කළොත් bar tab එක එනවා. හරිද? ඊළඟට ක්ලික් කළොත් නම් ඉන්නේ මෙන්න මේ indent markers එනවා. ඒවා උනාට පස්සේ ආයෙත් අපි අර left tab එක එනවා. දැන් හිතන්න අර ඔයගොල්ලන් කීබෝඩ් එකේ තියෙන tab key එක press කරාම මම කියවනේ මෙන්න මේ කර්සර් එක මෙන්න මේ කර්සර් එක මෙහාට මෙන්න මේ පයින්නවා කියලානේ. මෙන්න මෙහෙම පයින්නවානේ. මේ පනින දුර අපිට සකස් කරන්න පුළුවන් වර්ඩ් වලදී. දැන් සාමාන්‍යයෙන් නම් පයින් අඟල් භාගෙන් භාගයටලා. දැන් මම ඔයගොල්ලන් කීබෝඩ් එකේ tab එක press කරොත් ඔයාලට පේන ඇති අඟල් භාගෙන් භාගයට පයින්නේ. ඔයගොල්ලන්ට පේන මේ රූලර් එක දිහා බලන්නකෝ. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ ඒ කර්සර් එක පයින්නේ අඟල් භාගෙන් භාගයට කියලා. සාමාන්‍ය ඩිෆෝල්ට් එහෙම තමයි සෙට් වෙලා තියෙන්නේ. හරිද? අපිට අවශ්‍ය ඒක එහෙම වෙන්න ඕනේ. අපිට ඕන නම් අඟල් දෙකෙන් දෙකට පනින්න අපිට එහෙම හදන්න ඒක අපි කරන්නේ වර්ඩ් එක ඇතුලේ. ඉස්සෙල්ලා මෙහෙමයි. ඉස්සෙල්ලා අපිට අවශ්‍ය ටැබ් ටයිප් එක අපි සිලෙක්ට් කරනවා. හිතමු මට ඕනේ දැන් left tab එක නෙමෙයි right tab එක කියලා. මම right tab එක මෙතන සිලෙක්ට් කරන්න ඕනේ. මම ක්ලික් කරලා. හරිද? මේ බටන් එකෙන් right tab එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මට මේ tab තියෙන්න ඕන තැන් මම මෙන්න මේ ruler එකේ මෙහෙම ක්ලික් කරන්න ඕනේ. බලන්න කරන හැටි. මෙන්න මේ ruler එක උඩට ගිහිල්ලා අවශ්‍ය තැන mouse එකෙන් ක්ලික් කරන්න ඕනේ. ඒතර ඔයගොල්ලෝ පේනද එතන tab marker එකක් display වුණා. අපිට ඕන නම් තව තැනක තියන්න මෙන්න මේ වගේ එතනක් තියන්න පුළුවන්. දැන් මම මෙතන tab marker දෙකක් තිබ්බා. හරිද? දැන් කරන්නේ ඔයගොල්ලන් keyboard එකේ tab key එක සැරයක් press කරන්න බලන්න මෙහෙම. දැක්කද? දැන් අර අඟල් භාගෙන් භාගයට නෙමෙයි පැන්නේ එක පාට අර tab key එක සැරයක් press කරපුවම අර tab marker එක තිබ්බ තැනට පැන්න කර්සර් එකනේ. ඒ විතරක් නෙමෙයි. දැන් ස්පේස් එක වෙනස් වුණා විතරක් නෙවෙයි දැන් අපි ටයිප් කරනකොට එන දේ බලන්න. පේනවද? මේ ටයිප් කරන වර්ඩ් එකේ right side එක තමයි අර tab stop එකත් එක්ක align වෙන්නේ නේ. අපි ටයිප් කරන ඒවා මේ පැත්තට යන්නේ. සාමාන්‍යයෙන් එහෙම නෙමෙයි වෙන්නේ නේ. ටයිප් කරන ඒවා මේ ටෙක්ස්ට් කර්සර් එකේ මේ පැත්තටනේ ටයිප් වෙන්නේ. දැන් ටයිප් වෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ වෙන විදිහින් කියනවා මේ වම් පැත්තට තමයි ටෙක්ස්ට් ටයිප් වෙගෙන යන්නේ. අනිත් විදිහකට කියනවා නම් මේ ටයිප් කරන මේ වර්ඩ් එකේ right side එක දකුණු පැත්ත කියන්නේ මේකනේ. ඒක left side එක මේ පැත්ත right side එක කියන්නේ මේ right side එකත් එක තමයි අර tab stop එක line වෙලා තියෙන්නේ පේනවද? ඒකයි මේකට right tab එක කියලා කියන්නේ. පැහැදිලිද? දැන් මම ආයෙ tab එක press කරොත් ඔයාලට පේනද අර ඊළඟ marker එක ගාවට පෙන්න text cursor එක පේනවද මෙතන? දැන් මම ආයෙ type කරගෙන යනවා. හරිද? දැන් මම ආයෙ tab key එක press කරනවා. දැන් පේනවද ආයෙ markers අපි tab markers තිබ්බේ නැති හින්දා ආයෙ අඟල් භාගයකට පැන්නේ නේ. ආයෙ අඟල් භාගයෙන් භාගයට පැනගෙන යනවා. ඒ සෙට් කරේ නැහැ. මොන දැන් ඊළඟ line එකට ගියා කියන්නකෝ. දැන් ආයෙත් මම tab key එක දැන් මේ ඉන්නේ ඊළඟ line එකේ ආයෙ tab key එක press කරනවා. ආයෙ මොනවද type කරනවා. ආයෙ tab key press කරනවා ආයෙ මොනවද type කරනවා. හරිද? දැන් ආයෙත් සුපුරුදු විදියට ඔය වගේ යනවා. ඔන්න දැන් ඊළඟ line එකේ මම ආයෙ tab key එක press කළා. ආයෙ tab key එක press කරන ආයෙ type කළා. හරි? දැන් ඔය වගේ ඔයගලන්ට පේනවා ඇති මේ ටෙක්ස්ට් ටික මේ එක එක ටෙක්ස්ට් අයිටම් එක මේ පැත්තෙන් align වෙලා තියෙනවා. අර මාකර් එක කෙලින් align වෙලා තියෙනවානේ.
වෙන විදිහින් කියනවා මේ හැම වර්ඩ් එකකම right side එක මේ tab marker එකත් එක්ක align වෙලා තියෙන්නේ. ඒකයි මේ tab marker එකට අපිට tab marker එකට අපි right tab එක කියලා කියන්නේ. ඒකෙන් පේන එක අපිට මේකේ ප්‍රයෝජනේ මොකක්ද කියලා නේද ළමයි. ලස්සනට මේක align කරනියන් මේ table එකක වගේ අපිට අර ටයිප් කරන්න පුළුවන්. මේ විදිහ නම් අපිට අර මං කිව්වා කලින් කිව්වා වගේ අරාබි ජාතිකයන්ට තමයි මේ ක්‍රමය හරියන්නේ. ඒගොල්ලෝ right align වෙන මෙතන ටික. අපිට නම් left align එක තමයි වැදගත්. ඒකින්ද මම දැන් ආයෙත් මේක ඔක්කොම delete කරලා හරිද? අපි left එක select කරමුකෝ බලන්න. left tab එක දැන් මෙතන left tab එක. මතකනේ? horizontal ruler එකේ වම් කෙළවරේම left corner එකේ තියෙනවා මෙන්න මේ tab button එක. ඕක click නැවත නැවත click කරගෙන යනකොට ඒ අවශ්‍ය tab button එක මතුවෙනවා. හරිද? දැන් මම ඔන්න left tab එක select කරලා තියෙන්නේ. ඊළඟට මම කරන්නේ මොකද්ද? මේ ruler එක මත මට අවශ්‍ය ස්ථානවල tab markers තියෙන්නේ කොහමද? ඒ අවශ්‍ය ස්ථානයේ මත mouse pointer එක ගෙනිලා click කරලා. ඔන්න දැන් මෙතන මම marker එකක් තිබ්බා. ඊළඟට මම තව තැනක තියෙනවා මෙතන. හරිද? ඒ අවශ්‍ය ස්ථානයක එක වෙනස් කරන්න පුළුවන් නම් මේ වැදගෙන ගිහිල්ලා. හරිද? ඔහොම පුළුවන්. දැන් ඔයගොල්ලන්ට යම් tab marker එකක් දැන් ආයෙ අයින් කරන්න ඕන නම් ඒක කරන්නේ මේ tab marker එක උඩට ගිහලා click කරලා අල්ලගෙන මේව එළියට ඇදලා දාන්න. එතකොට ඒක අයින් වෙනවා. පැහැදිලිද? තව මෙතන දෙකක් තියෙනවා. මෙන්න මේ වගේ ruler එක double click කරලා හරිද මේ horizontal ruler එක උඩ double click කරන්න. එතකොට මෙන්න මේ වගේ tabs කියලා dialog එකක් එනවා. ඕකේ තියෙනවා මේ මොකද්ද මේ none කියලා. none කියලා command එකක් නැත්තම් ඊට වැඩිය ලේසි මේ clear all කියන button එක click කරන්න. එතකොට මේ horizontal ruler එක උඩ අපි mark කරපු හැම tabs top එකක්ම නැකිලා යනවා. හරිද? දැන් මම left tab එක select කරලා තියෙන මට අවශ්‍ය ස්ථානවල මම මෙන්න මේ වගේ mouse pointer එක ගෙනලා click කර මට අවශ්‍ය left tab තියාගෙන යනවා කියලා හිතමුකෝ. මේව තියාගෙන යනවා. හරි. දැන් මම ආයේ keyboard එකේ තියෙන tab key එක ඔන්න එක සැරයක් press කරනවා. එතකොට ඔන්න පළවෙනි tab marker එක ගාවට text cursor එක පැන්නනේ jump වුණා. දැන් මම type කරනවා. දැන් ඔයගලන්ට පේනවද? හරියටම මේ marker එකේ මේ text item එක මම type කරන word එකේ වම් side එක left side එක තමයි මේ left tab එකත් එක්ක align වෙන්නේ. ඒකයි මේකට left tab එක කියලා කියන්නේ. ඊළඟට මම ආයෙ press කරනවා tab key එක. එතකොට ඔයගලන්ට පේනවද අර ඊළඟ marker එක ගාවට jump වෙනවා text cursor එක. ආයෙ මම type කරනවා. ආයෙ tab key එක press කරනවා. ආයෙ type කරනවා. ආයෙ tab key එක press කරනවා. type කරනවා. ඊළඟ line එකට ආයෙ පයින්නවා tab key එක වගේ press කරගෙන යනකොට නේ. දැන් මම මේ වගේ tab key එක press keyboard එකේ tab key එක press කර type කර යනවා. ඉතින් වටිනාකම ළමයින්ට පේනවද? හරියට නිකන් අර text align වෙලා අපිට අවශ්‍ය විදිහට ලස්සනට නිකන් table එකක් වගේ අපිට අවශ්‍ය විදිහට සමහර වෙලාවට මෙහෙමත් අපිට අවශ්‍ය වෙනවා text type කරන්න. මේක තමයි හොඳම ක්‍රමයකටනේ. හැබැයි මීට වැඩිය හොඳ ක්‍රමයක් තියෙනවා table method එක table එකක් හදාගන්න එක. මීට වැඩිය ඒක තමයි සුදුසු. එනකොට tab එකනොත් මේ විදිහට පුළුවන් කියලා දැන් ඔයගොල්ලන්ට තේරෙනවා. ඔන්න ළමයි second tab එක එහෙනම් ඔයගොල්ලෝ දන්නවා කොහොමද කරන්නේ කියලා. ඊළඟට අපි යන් third type එකට. මොකද center tab එකට. මොකද කරන්නේ horizontal ruler එකේ left corner එකේ තියෙන මෙන්න මේ tab button එක click කරගෙන යනවා. ඔන්න දැන් select වුණේ center tab එක. දැන් මට අවශ්‍ය තැන්වල මම මේව මේ tab එක mark කරගෙන යනවා නේ. horizontal ruler එක උඩ click කර ලකුණු කරගෙන යනවා. දැන් ආපහු keyboard එකේ තියෙන tab key එක press කරනවා. ඔන්න පළවෙනි වතාව press කරාම cursor එක jump වුණා හරියට පළවෙනි center tab එක කෙලින්. දැන් මම type කරන ඒවා බලන්න වදින විදිය. ඔයගොල්ලෝ හරියට බැලුවොත් පෙනේ මේ text item එකේ center එකත් එක්ක තමයි මේ tab stop එක align වෙලා තියෙන්නේ. මම මේ click කරාම ඔයගොල්ලන්ට පේන ඇති දැන් මේ dash line එකෙන් හරියට මේ text item එකේ center එකයි අර center tab එකයි align වෙලා තියෙනවා නේද? ඒ හින්දා තමයි මේකට අපි center tab කියන්නේ. ඊළඟට ආපහු tab key එක ඔයගොල්ලන්ගේ keyboard එකේ tab key එක press කරාම ඊළඟ tab stop එකට පයින්නවා. ආයෙ text type කරොත් අර වගේම මේ tab එකට align වෙලා center align වෙලා text type වෙනවා. ඔය වගේ මේකත් අපිට යම් අවස්ථාවලදී ප්‍රයෝජනවත් වෙනවා. නේද? හරි ළමයි. ඒ තමයි center tab එක. ඊළඟ එක මොකද්ද?
ඊළඟ එක තමයි ඩෙසිමල් ටැබ් එක නේද? ඩෙසිමල් ටැබ් එක. අපි බලමු ඩෙසිමල් ටැබ් එකේදී මොකද වෙන්නේ කියලා. මේක ප්‍රයෝජනවත් වෙන්නේ තමයි ගොඩක් වෙලාවට සංඛ්‍යා අපි ටයිප් කරන වෙලාවට ඒක අර එකක් යට එකක් නිකන් අර මේ බිල් එකක් වගේ ටයිප් කරන වෙලාවට අන්න ඒකදී ඉතාම වටිනවා. මේ බලන්න. දැන් මම මෙන්න මෙතන දැන් මම මේ සිලෙක්ට් කළා මේ ටැබ් බටන් එකෙන් අවශ්‍ය ටැබ් ටයිප් එක. ඒ කියන්නේ ඩෙසිමල් ටැබ් එක. ඒක මෙතන මතු වුණාට පස්සේ දැන් මේ පේන ඇති ඔයගොල්ලන්ට මෙතන ඩෙසිමල් ටැබ් එක තියෙන්නේ. ඊට පස්සේ මම අවශ්‍ය තැන්වල ඒ ටැබ් එක මාක් කරගෙන යනවා හොරිසොන්ටල් රූලර් එක උඩ මවුස් පොයින්ටර් එක ක්ලික් කරලා. දැන් මම එකක් විතරක් මෙතන තියාගත්තා. එකක් විතර මාක් කරලා දැන් මම කීබෝඩ් එකේ ටැබ් කී එක ප්‍රෙස් කරනවා. ඒගොල්ලෝ පේනවා එක පාරටම ටෙක්ස්ට් කර්සර් එක ජම්ප් වුණා හරියට අර මාකර් එක තිබ්බ තැනට. ටැබ් මාකර් එක තිබ්බ තැන. දැන් මම මෙන්න මෙහෙම නම්බර් එකක් ටයිප් කරනවා දශම ගානක් තියෙන. හරිද? දැන් බැලුවොත් ඔයගලන්ට පෙනී ළමයි මෙන්න මේ තියෙන මේ ඩෙසිමල් පොයින්ට් එක තියෙනනේ මේ බලන්න. මේ ටැබ් ස්ටොප් එකේ ඉඳලා හරිද? හරියටම බැලුවොත් ඒකේ සෙන්ටර් එකත් එක්ක තමයි හරිද? ඒ ටැබ් ස්ටොප් එකත් එක්ක තමයි අර ඩෙසිමල් පොයින්ට් එක අලයින් වෙලා තියෙන්නේ. පේනවද? ඒ හින්දා තමයි මේකට ඩෙසිමල් ටැබ් එක කියන්නේ. දැන් මම ඊළඟ ලයින් එකට ගිහිල්ලා ආපහු ටැබ් කී එක ප්‍රෙස් කරනවා. දැන් ආයෙ සංඛ්‍යාවක් ටයිප් කරලා ඩෙසිමල් පොයින්ට් එක දාලා ආයෙ ටයිප් කරලා ඔයගොල්ලන්ට පේනවා ඉතින් දැන් මේ ඩෙසිමල් පොයින්ට් පව හරියට අලයින් වෙලා තියෙන. මේක ප්‍රයෝජනවත් නේද? මේක ඔය බිල් එකක් එහෙම ටයිප් කරද්දී ඉතාලම ප්‍රයෝජනවත් වෙනවා අපිට. ඒ නිසා ඒ හරියට අලයින් වෙන්න ඒ නම්බර්ස් අලයින් වෙන්න. පැහැදිලිද වෙනදී? ඔන්න ඩෙසිමල් ටැබ් එකේ තියෙන ප්‍රයෝජනෙ ළමයි ඕක. හරි ළමයින්ට ඒකත් තේරෙන්නේ නැති. අන්තිම එක බාර් ටැබ් එක. මොකක්ද අපි බලමු බාර් ටැබ් එකෙන් වෙන්නේ. මෙන්න දැන් මම මේ ක්ලික් කරගෙන යනකොට බාර් ටැබ් එක මතු වුණා. හරි. දැන් මට අවශ්‍ය තැන්වල මම මෙහෙම බාර් ටැබ් එකක් තියන්න ඕන තැන ක්ලික් කරනවා. මේක නම් ලොකු දෙයක් නේ ඔයාලා පේනදී. මේ බාර් ටැබ් එක මාක් කරනකොටම මේ ලයින් එකේ මේ වගේ බාර් එකක් මාක් වුණා. ඊළඟට මම මේ ටැබ් කී එකට වෙනසක් වෙන්නේ ඔකට පේනද? ටැබ් කී එකේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඊළඟ ලයින් එකට පැන්නේ ගමන් ඔකට පේනද තව බාර් එකක් වෙනවා. ඔය වගේ ලයින් එකකින් ලයින් එකට පයින්නකොට තව බාර් එකක් ඔටෝමැටිකලි එනවා. මේක නිකන් අර ඉස්සර තමයි මේකේ ප්‍රයෝජනයක් තිබ්බේ. හරියට ටේබල් එකක් ඩ්‍රෝ කරන්න ෆැසිලිටි එකක් තිබ්බේ නෑ මුල් ප්‍රෝග්‍රෑම්ස් වල. මේ වගේ වර්ඩ් ප්‍රොසෙසර් ප්‍රෝග්‍රෑම් වල. අන්න ඒ කාලේ ඉඳලා මෙන්න මේ වගේ බාර් එකක් ප්‍රයෝජනවත් වුණා. මොකටද? අපිට ටේබල් එකක් ඩිසයින් කරගන්න. දැන් නම් ඒක එච්චර ප්‍රයෝජනයක් නෑ. ඉතින් මේ බාර් ටැබ් එක භාවිතා නොවන තරම්. හරිද? පාවිච්චි නොකරන තරම්. ඔන්න ළමයි එන ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. ටැබ් කියන්නේ මොනවද කියලාත් නේ. ටැබ් ස්ටොප් පහ ඉගෙන ගත්තා. මොනවද ඒකෙන් වෙන්නේ කියලා දැන් ළමයින්ට පැහැදිලි අවබෝධයක් ඇති කියලා හිතෙනවා. එහෙනම් අපි අර මට මතකයි මම ප්‍රශ්නේ දුන්නා නේද? What are the tab stops? Name 5 types of tab stop. ඔයගොල්ලන්ට ලියන්න තියෙන්නේ. ඒ tab stop පහේ නම් විතරයි ඊට ඉස්සෙල්ලා හැබැයි ඔය ටැබ් කී එක ගැන මේ එච්චරම විස්තරයක් මගේ නෝට් එකේ නැති නිසා මෙන්න මේ පොඩි කාරණේ අපි ලියාගමු උත්තරේට. උත්තරේ මෙහෙම ලියන්න. When tab key in a keyboard when tab key in a keyboard is pressed text cursor will jump to the locations to the right in equal distances. These locations are called tab stops. වෙනම පේලියක ලියන්න මේක. ඊට පස්සේ මම කියන එක words tab feature controls මේක නෝට් එකේ නෑ හින්දා වැදගත් ලියා ගන්න. words tab feature controls how text appear
in tab stops in tab stops ඊළඟ රූල් එක ලියන්න වෙනම පේලියක 5 types of tabs are 5 types of tabs are කියලා ලියලා මේ නම් ටික විතරක් ලියන්න. විස්තර ඕනේ නැහැ. description එක note එකේ තියෙනවානේ. left tab, center tab, right tab මේ ටික ලියන්න. මේවා අනිවාර්යෙන් ලියන්න ඕනේ. හරිද? මම කිව්වනේ මට notebook එකේ මේ page වල ෆොටෝ මට WhatsApp කරන්න ඕනේ. මම එතකොට තමයි දන්නේ ලියලා කියලා. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. එහෙනම් මේක ලියාගන්න. මේක ඉතාම වැදගත් exam එකට ඔයගොල්ලෝ මේවා පාඩම් කරනකොට. ඕකේ හරි ඔයගොල්ලෝ ලිව්වා කියලා මම හිතනවා අපි යන්න දැන් පාඩමේ ඊළඟ කොටසට මොකක්ද ඊළඟ කොටස setting line spacing and paragraph spacing හරිද paragraph එකක line space එක සහ paragraph space එක වෙනස් කරන්නේ මොකක්ද කියලා කොහොමද කියලා ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ ඊට ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ ලියාගෙන ඉඳ මේකට අදාළ නෑ ඒකට ප්‍රශ්නයක් ලියලා නෑ ඕනේ පාඩමට යන්න මේමයි මොකද්ද මේ line space එක සහ paragraph space එක කියන්නේ කියලා මුලින්ම තේරුම් අරගෙන ඉන්න ඕනේ හරිද line space එකක් කියන්නේ ළමයි paragraph එකක දැන් අපි lines තියෙනවා කියලා දන්නවනේ මේ තියෙන paragraph එකක් මේ තියෙන එකේ lines ඔන්න ඔය line දෙකක් අතර තියෙන මෙන්න මේ space එකට තමයි අපි කියන්නේ line space කියලා හරිද ඊළඟට පැරග්‍රාෆ් දෙකක් ගමුකෝ මෙන්න තියෙන එක පැරග්‍රාෆ් එකක් මෙන්න තව පැරග්‍රාෆ් එකක් මෙන්න මේ පැරග්‍රාෆ් දෙක අතර තියෙන මෙන්න මේ ස්පේස් එකට අපි කියනවා එහෙමත් නැත්නම් පැරග්‍රාෆ් එකයි අර අපර් මාජින් එකයි නේද අපේ page එකේ අපර් මාජින් එකයි අතර තියෙන පරතරයට අපි කියනවා පැරග්‍රාෆ් ස්පේසින් එකක් කියලා පැරග්‍රාෆ් ස්පේස් එකක් කියලා මොකද්ද පැරග්‍රාෆ් දෙකක් අතර තියෙන මේ ස්පේස් එකට හෝ පැරග්‍රාෆ් එකක් සහ අපර් මාජින් එක අතර තියෙන ස්පේස් එක හරිද ඔය තමයි line space සහ paragraph space කියන්නේ එහෙමනම් ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද ඔය space type දෙක අපේ word program එකේදී අපි වෙනස් කරන්නේ කොහොමද line space එක වෙනස් කරන්නේ කොහොමද paragraph space එක වෙනස් කරන්නේ කියලා දැන් ඉගෙන ගමු මෙන්න තියෙනවා line space එක හරිද ඔය line space එක හෝ paragraph space එක වෙනස් කරන්න පුළුවන් method දෙකක් මෙතන දීලා තියෙනවා first method එක තමයි අපි දන්නවා paragraph එක select කරන්න ඕනේ නේ අනිවාර්යෙන් අපි මොකක් හරි format එකක් apply කරන්න නම් ඒ apply කරන්න ඕන item එක select කරගෙන ඉන්න. මම කිව්වා paragraph එකක් select කරන්න නම් මුළු paragraph එකම select කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ paragraph එක ඇතුලේ වර තැනක් click කළත් හරි. ඊළඟට home tab එකට ගිහිල්ලා word program එකේ ribbon එකේ home tab එක click කරලා ඒකේ තියෙනවා ළමයි line and paragraph spacing කියලා sorry මේ paragraph group කියලා අපි දන්නවනේ paragraph group එකේ තියෙනවා ඒකේ තියෙනවා line and paragraph spacing කියලා බටන් එක නේද අන්නේ බටන් එක ක්ලික් කරනවා දැන් මේ තියෙන්නේ word program එක ඒකේ තියෙනවා paragraph group එක home tab එකේ paragraph group එක ඒකේ තියෙනවා මෙන්න මේ line and paragraph spacing කියලා බටන් එකක් හරිද ඔන්න ඔය බටන් එක ක්ලික් කරනවා ක්ලික් කළාම ඔයගලන්ට පේන ඇති උඩින්ම තියෙනවා මෙන්න මේ වගේ numbers වගේ number list එකක් මේ තියෙන ළමයි line space වෙනස් කරන්න එක එක line space මේ තියෙන 0.1 0.1 0.15 1.5 2.0 2.5 3.0 ඒ වගේ line space ටිකක් මේ තියෙන line ඒවා add කරන්න පුළුවන් අපි මේක වෙන්නේ කොහොමද කියලා මෙතනට අපි paragraph කීපයක් දාලාම බලමු නේද කොහොමද අපි automatically ගන්නෙ equal sign RAND වරහන් ඇතුලේ මම paragraph තුනක් විතර ඕනේ ඉඳ 3 type කරලා වරහන් වහලා enter key එක press කරනවා. ඔන්න මට 3 paragraphs හම්බ වුණා word දුන්නා. දැන් මම මේ එක paragraph එකක තියෙන මේ line දෙකක් අතර තියෙන පරතරය මට වැඩි කරන්න ඕනේ. මෙන්න මේ paragraph එකේ lines දෙකක් තියෙන අතර තියෙන පරතරය මට වෙනස් කරන්න ඕනේ කියලා හිතමුකෝ. මම ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? මේ paragraph එක select කරනවා. මම ඒක ඇතුලේ ඕන තරම් කොහොම click කරනවා. ඊට පස්සේ ribbon එකේ word ribbon එකේ home tab එකේ paragraph group එකට යනවා. ඒකේ තියෙනවා
line and paragraph spacing කියලා බටන් එක. මම ඔන්න ඕක ක්ලික් කරනවා. ක්ලික් කළාම ඔයගොල්ලන්ට පේනවා දැන් default දැනට select වෙලා තියෙන line space size එක තමයි මේ 1.15 කියන්නේ. මට ඕන නම් ඊට වැඩි එකක් මේ වගේ 2.5 3 පේනවද? ඔයගොල්ලන්ට පේනවද අර paragraph එකේ line space එක වෙනස් වෙන හැටි නේද? ඒ වගේ Tamanට අවශ්‍ය space එකක් select කරන්න පුළුවන්. දැන් මෙතන තියෙන space size ඔයගොල්ලන්ට ගැලපෙන්නේ නැහැ කියලා හිතනවා නම් ඔයගොල්ලන්ට මේ line spacing options ගිහිල්ලා ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහටත් ඒක වෙනස් කරන්න පුළුවන්. හරිද? මෙතන line spacing අවශ්‍ය ප්‍රමාණයට වෙනස් කරන්නත් පුළුවන්. මෙතන 7 දීලා බලමු අපි මොකද වෙන්නේ කියලා නේ. ඔන්න බලන්න ස්පේස් එක 7කින් line දෙකක් අතර. එහෙමනම් වැදගත් නෑ අපිට නේද? එහෙම වෙනස් කරන්නත් පුළුවන් අපිට අවශ්‍ය නම් මේ line space sizes අපිට හරියන්නේ නැත්නම් line spacing ගිහිල්ලත් වෙනස් කරන්න පුළුවන්. ඒක පැහැදිලි. ඊළඟට අපිට අවශ්‍යයි දැන් ඔන්න paragraph එක line අතර පරතරේ line space එක වෙනස් කරන්න හැටි ළමයි දන්නවා. ඊළඟට අපිට ඕන වෙනවා ළමයි මේ paragraph දෙකක් අතර තියෙන space එකත් වෙනස් කරන්න නේ. නේද? කොහොමද ඒක කරන්නේ? හරිද? ඒක කරන්න ඒත් ඒ වගේමයි අපි යනවා මේ අපේ දැන් හිතන්න මට ඕනේ මේ paragraph එකයි මේ paragraph එකයි අතර space එක වෙනස් කරන්න කියලා. මම ඒ අවශ්‍ය paragraph එක select කරනවා. හිතන්න මේක කියලා. ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ මම යනවා පුරුදු විදියට line and paragraph spacing button එකට. ගියාම මේක තියෙනවා ඔයගලන්ට පේනවද මෙන්න මේ පල්ලෙහාම add space before paragraph. දැන්ට මම select කරපු paragraph එකට කලින් නම් මට මේ space එක apply කරන්න ඕනේ මේක select කරනවා. හරිද? ඔන්න මම දැන් ක්ලික් ඔයගලන්ට පේනදී මම ඒක මේ ක්ලික් කරනකොට මේ අතර දැන් මේකයි ඊට උඩින් තියෙන paragraph එකයි අතර පරතරයක් ආවා. ආවේ කොහොමද? මම මේ paragraph එක select කරලා ඒ command එක click කරපු නිසා. ඒ command එක කියන්නේ දැන් ඕන්න ආයෙත් ඒක අයින් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනද මේ command එක remove space before paragraph. අර අපි යදපු ඒ space එක අයින් කරන්නත් පුළුවන් ඒ වගේ. දැන් ඒකෙන් පේනද පොඩි වෙනසක් වෙන්නේ නේද ළමයි? මේ space එක අපිට අවශ්‍ය ප්‍රමාණය වලින් වෙනස් වෙන්නේ නැහැ. ඒක හරියටම කරන්න පුළුවන්. අපිට අවශ්‍ය paragraph එක select කරලා ආයෙත් මේ line and spacing command එකට ගිහිල්ලා මේ line spacing option එක click කරලා. ඕක click කළාම ඔයගලන්ට පේනවද? ඕකේ තියෙන්නේ line space වෙනස් කරන්න විතරක් නෙමෙයි ඕනනම් paragraph එකේ spacing වෙනස් කරන්නත් පුළුවන් ළමයි. හරිද? කොහොමද ඒක කරන්නේ? දැන් මෙතන පේනවද මේ spacing කියලා තියෙනවා? ඕකේ මෙතනට ගිහිල්ලා හරිද අපිට ඕන නම් දැන් මෙන්න මෙතන පේනවා ඇති before and after කියලා නේ spacing before and after කියලා තියෙනවා. දැන් මම මේ select කරගත්ත paragraph එකට කලින් නම් ඒ කියන්නේ මේට උඩින් නම් මෙන්න මේ උඩ නම් space එක වෙනස් කරන්න ඕනේ මම මෙතන මේක මෙහෙම වෙන වැඩි ඕන මම 30 point set කරලා okay කළා. එතකොට ඔයගොල්ලන්ට පේනදී මේ paragraph එකට before කියන්නේ මීට කලින් ඒ කියන්නේ මේ space එක 30 point වලින් වැඩි වුණා. හරිද? එහෙමත් නැතුව මට ඕනේ sorry මම වැරදි command එකක් click කරේ line spacing command එකට ගිහිල්ලා මේ line spacing options click කරලා මට ඕනේ after නම් ඒ කියන්නේ මේ paragraph එකයි ඊට පස්සේ තියෙන paragraph එකයි අතර පරතරය නේද මේකට පස්සේ කියන්නේ ඊට පස්සේනේ මේ space එකනේ ඒක වෙනස් කරන්න නම් ඕනේ මට ඒකත් අවශ්‍ය ප්‍රමාණයට ඔය වගේ මම මේ 48 point හැදුවා එකේ කරලා okay කරනවා එතකොට ඔයගොල්ලන්ට පේනවද මේ paragraph එකයි ඊට පස්සේ after paragraph එක අතර තියෙන space එක වෙනස් වෙනවා. ඔන්න දැන් ඔයගොල්ලෝ දන්නවා line and spacing command එක sorry line and paragraph spacing command එක කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. paragraph එකක line space එකයි paragraph inter paragraph space එකයි කියන්නේ paragraph දෙකක් අතර space එකයි change කරන්නේ කොහොමද කියලා දැන් ළමයි හොඳටම දන්නවා. පැහැදිලිනේ? ඒ ගැන එච්චරයි කතා කරන්න තියෙන්නේ. ඒ ගැන ලියන්න දෙයක් නැහැ. හොඳයි නේද? ළමයි සතුටු වෙති ඒකට. ඊළඟට මෙන්න ළමයි ආස දෙයක්. adding borders and shading. අපේ paragraph එක දැන් ළමයි අපි සාමාන්‍යයෙන් plain paragraph එක type කරලා ඒක ටිකක් කාට හරි අපි ඒක print කරලා දුන්නාම ඒකේ එච්චර නිය ලස්සනට highlight වෙලා පේන්නේ නැති වෙන්න පුළුවන්. අපිට සමහර වෙලාවට ඕන වෙනවා paragraph එකේ යම් කොටසක් ටිකක් highlight කරලා පෙන්නන්න අනිත් අය.
ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක තමයි අපිට මේ borders and shading කියන word features ඉතාම ප්‍රයෝජනවත් වෙන්නේ. ඉස්සෙල්ලා අපි දැනගෙන ඉඳමු මොකද්ද මේ border එකක් කියන්නේ මොකද්ද shading එකක් කියන්නේ කියලා. border එකක් කියලා කියන ළමයි paragraph එක වටේට යොදන්න පුළුවන් මෙන්න මේ වගේ outline එකක් line එකක්. ඒකට තමයි අපි border එක කියන්නේ paragraph එක වටේට. ඔය වගේ යොදන්න පුළුවන්. හරිද? shading එකක් කියන්නේ paragraph එකේ background එකට යොදන මෙන්න මේ වගේ වර්ණයක් color එකක්. ඒකට තමයි shading එකක් කියන්නේ. දැන් මේ තියෙන paragraph එකේ background එකට පසුබිමට අපි light blue color එක යොදලා තියෙනවානේ. ඒක තමයි මේ paragraph එකට යොදලා තියෙන shading එක. පැහැදිලිද? හරි. දැන් අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද මේ paragraph එකකට border එකක් හරි shading එකක් හරි යොදන්නේ කියලා. මෙන්න border එකක් යොදන ක්‍රමය. මොකද්ද කරන්නේ? පළවෙනියටම කරන්න ඕන දේ අපි හැමතිස්සෙම දන්නවනේ. අපිට මේ formatting command එක apply කරන්න ඕන item එක නැත්නම් මෙතන ඉඳන් paragraph එක select කරන්න ඕනේ. ඒක කරන සරලම ක්‍රමේ මේ paragraph එක ඇතුළේ click කරනවා. ඊළඟට home tab එකේ paragraph group එකට ගිහිල්ලා ඒකේ තියෙන border කියන බටන් එක click කළාම හරිද? click කළාම එනවා list එකක්. අපි ඒක කරලම් බලමු. එතකොට ඔයගලන්ට තේරෙයි මොකද්ද කියලා. දැන් මෙතන තියෙන මෙන්න මේ second paragraph එකට මට ඕනේ කියලා හිතමු border එකක් දාන්න. මේක වටේට ලස්සන border එකක් දාන්න ඕනේ කියලා. මම මේ ඉස්සෙල්ලා කරන්නේ මේ paragraph එක select කරනවා. ඒක inside ඒක click කරලා ඒක ඇතුලේ ඕන තැනක් click කරලා ඊට පස්සේ මෙන්න මෙතන පේනවද border කියලා command එකක් තියෙනවා. ඇත්තට border කියලා නෙමෙයි ඒක ඇත්තටම ඒ වෙලාවේ select කරලා තියෙන border එක තමයි ඒක display කරන්නේ. කොහොම හරි මේක තමයි පොදුවේ border command එක. මේ shading command එක හරිද? මේ border command එක. මේ border command එක ළඟ තියෙන මෙන්න මේ down arrow එක click කරන්න ඕනේ. හරිද? click කළාම ඔයගලන්ට පේනවා ඉතින් මේ commands ගොඩක් තියෙන list එකක් එනවා. අපිට මේ paragraph එක වටේටම completely around the paragraph අපිට border එකක් දාන්න ඕන නම් හරිද? මෙන්න මේ command එක click කරන්න පුළුවන්. අපිට ඕනේ paragraph එකේ පහළින්ම විතරක් bottom එකේ විතරක් border එක මේ නිකන් line එකක් දාන්න නම් මෙන්න මේක click කරන්න පුළුවන්. එතකොට වෙනදී paragraph එකේ ඔන්නෝම bottom එකේ විතරක් line එකක් හැදෙනවා. සමහර අවස්ථාවලදී අපිට කොහොම දේවලුත් ඕන වෙනවා අපේ document එකේදීනේ. ඒ තමන්ගේ අවශ්‍යතාවය අනුව. හරි. දැන් මට ඕනේ මේක වටේටම border එකක් දාන්නනේ. එතකොට මම මොකද කරන්නේ? ආපහු home tab එකේ paragraph group එකේ මේ border button එකේ තියෙන මේ down arrow එක click කරලා වටේටම දාන්න තියෙන මෙන්න මේ command එකනේ. paragraph එක වටේටම border එක දාන්න මේ command එක තමයි click කරන්න තියෙන්නේ. මම click කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති plain line එකක් නිකන් normal charm line එකක් border එක විදිහට අපේ paragraph එක වටේට apply වුණානේ. දැන් ළමයින්ට ඉතින් සාමාන්‍ය ළමයි මේ වගේ සරල කොටුවක් දාන්න නෙමෙයි කැමති ලස්සන නිකන් ලිය වැලක් මල් වැලක් වගේ දාන්න නම් තමයි වඩා ළමයි සතුටුනේ. එහෙම දෙයක් කරන්නත් පුළුවන්. තමන් කැමති විදිහේ outline එකක් මේ border එකට select කරන්න පුළුවන් ළමයි. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්න නම් command මේ මෙතන නම් පේන්නේ නැහැ නේ. මෙතන තියෙන සරල commands ටිකක් විතරයි. ඒක කරන්න තියෙන්නේ අපිට මේ පල්ලෙහාම තියෙන borders and shading කියන මෙන්න මේ command එක click කළාම අපිට ලැබෙනවා මේ borders and shading කියන මෙන්න මේ dialog එක. මම මේ වේගෙන් කරගෙන යන්නේ ළමයි. ඔයගලන්ට මම කියන්න ඕනේ ඒකත් මේ පාඩම කරන අතරදීම ඔයගලන්ට අවශ්‍ය අවස්ථාවේදී වීඩියෝ එක නවත්තලා හරි පෝස් කරලා හරි ඒ තමන්ට අවශ්‍ය නැත්තම් මුළු වීඩියෝ එකම එක සැරේ බලන්න නැතුව කොටසක් බලලා ඊටු කොටස ඊළඟට බලන්නත් පුළුවන්. හරිද? ඒක තමන්ගේ කැමැත්ත පරිදි තමන්ට ඒක කරගන්න පුළුවන්. හරිද? මම පාඩම කරගෙන යනවා. හරි. දැන් borders and shading කියන අර command එක click කළාම මෙන්න මේ කියන dialog box එක borders and shading කියන dialog box එක අපිට ලැබෙනවා. සිංහලෙන් මේකට සංවාද කොටුව කියලා කියනවා. ඒකේ පේන විදිහ අර commands ටික මෙතනක් තියෙනවා. අර border එක අයින් කරන්න ඕන නම් මේ none button එක click කරන්න පුළුවන්. ඒ කියන්නේ දැනටම අපි border එකක් යොදලා තියෙනවා නම් paragraph එකකට ඒ border එක අයින් කරන්න ඕන නම් මේ none command එක click කරලා okay කළාම මේ border එක අයින් වෙනවා. හරිද? දැන් අපිට මේ border එකට යොදන්න ඕන මේ outline එක, ඒ line එකේ style එක මෙන්න මේ style box එකෙන් වෙනස් කරන්න පුළුවන්. බලන්න. ඒකේ තියෙන styles මෙන්න මේ වගේ ගොඩක්. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ style උත් කැමති නැති ඇති මේ නිකන් අර මරණ දැන්වීම් වල තියෙන style වගේ නේද? ඒවා කැමති නෑ ඔයගොල්ලෝ. ඊට පස්සේ ඊට පල්ලෙහා තියෙනවා color කියලා මෙන්න මෙතනත් පොඩි combo box එකක් කියලා අපි කියන්නේ නැත්නම් down arrow තියෙන box එකක් අපි ඔක click කරනවා.
හරිද? ඕකෙන් පුළුවන් අපිට ලයින් එකේ කලර් එක සිලෙක්ට් කරන්න ළමයි. ඕන කලර් එක ඕන දැන් මෙතනින් සිලෙක්ට් කරන ලයින් එකේ කලර් එක වෙනස් කරන්නත් පුළුවන්. හරිද? ඒ විතරක් නෙමෙයි තව දේවල් කරන්න පුළුවන්. මේ page border එක මෙන්න මෙතනට ගිහිල්ලා දැන් ඔයගොල්ලෝ මේ borders side එකේ මම හිටියේ. page border එක මේක page border කියන අපි මේක පස්සේ කතා කරමු. මේක ඇත්තට අර මං කියවනේ මුළු document එකටම formatting කරනවා කියලා. අන්න එතනදී පාවිච්චි කරන එක. මෙතනදී ඔයගලන්ට පුළුවන් අර මේ ඔයගලගේ line එක color එක මෙන්න මේ වගේ ඕන color එකක් select කරන්න. ඊට පස්සේ මෙතනදී පුළුවන් අවශ්‍ය line type එකක් select කරලා හරිද? ඊට පස්සේ අපිට ඕන නම් වටේටම මේ paragraph එක වටේටම සම්පූර්ණ entire paragraph එක වටේටම border එක දාන්න ඕන නම් මෙන්න මේ box කියන command එක select කරලා ඒ අවශ්‍ය line type එකයි style එකයි ඒකේ color එකයි select කරලා ඕන එකේ width එකත් වැඩි කරන්න පුළුවන් 640 ලොකු width එකක් ඕන නම් කරන්න පුළුවන් ඊට පස්සේ okay කරනවා. ලාම ඔයගොල්ලන්ට පේනදී paragraph එක වටේට අවශ්‍ය කලින්ට වැඩි ටිකක් colourful paragraph border එකක් වැටෙනවා. මේක paragraph එක වටේට border එකක් වෙනවා. ඔය වගේ ඔයගලන්ට අවශ්‍ය paragraph එකකට මේ වගේ border එකක් දාන්න පුළුවන්. ඉතින් ළමයි මේක එක්ස්පෙරිමන්ට් කරලා බලන්න. එක සැරේ වුණා paragraph දෙකකට border එක දාන්න ඕන නම් මොකද කරන්නේ? අපිට paragraph දෙක ඔය වගේ select කරන්න වෙනවානේ. select කළා ඊට පස්සේ අපි යනවා ආපහු borders and shading අපිට වටේට මෙදන්න ඕන කරලා okay කරනවානේ. හරිද? දැන් එතනදී මම අර මේ අනිත් settings හදපු නැති නිසා තමයි මෙන්න මේ නිකන් line එකක් ආවේ. ඔයාලට අර විදියටම ඔය border එක style එක වෙනස් කරගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඔන්න ඔහොමයි paragraph එකකට border එකක් දාන්නේ. ඊළඟට අපිට අවශ්‍යයි මොකද්ද? paragraph එකට shading එකක් දාන්න. ඒ කියන්නේ මේ paragraph එකේ පසුබිමට color එකක් දාන්න නේ. ඒක කරන්නේ කොහොමද? පළවෙනියට paragraph එක select කරනවා. ඊළඟට මෙතන තියෙනවා paragraph group එකේ shading කියලා බටන් එකක්. ඔක click කරනවා. click කළාම ඔයගොල්ලන්ට මේ වගේ කැමති වර්ණයක් ඔයාලට පේනදී live preview එකකින් පෙන්නනවා අපි apply කරන්න යන්නේ මොන වර්ණයේද කියලා. දැන් මෙතන තියෙන වර්ණ හිතට ගැලපෙන්නේ නැත්නම් මේ more colors යන්න පුළුවන්. හරිද? more colors ගිහිල්ලා කැමති වර්ණය select කරන්න පුළුවන්. නැත්නම් custom ගිහිල්ලා තමන් හරියටම කැමති වර්ණයක් හරියට අර තීන්ත කඩේක වගේ හරියටම ඕන කරන වර්ණය මේ numbers type කරලා හදා ගන්නත් පුළුවන්. එච්චර නම් දුර යන්නේ ළමයි ඉතින් ඔය කැමති වර්ණයක් නේද? select කරලා okay කළාම ඒ paragraph එකේ background එකට ඒ color එක apply වෙනවා shading එකක් විදියට. ඔන්නම තමයි paragraph එකට shade එකක් යොදන්නේ. සරල දේවල් නේද? හරි. අන්තිම කොටසට එනවා අපි දැන් paragraph formatting වල මෙතනින් අද පාඩම මම අවසන් කරනවා හින්දා ළමයි මේ ටිකත් අවධානයෙන් අහගෙන ඉන්න. මොකද්ද මේ අන්තිම paragraph formatting method එක bullets and numbering. paragraph එකට bullets and numbers යොදන්නේ කොහොමද? මොනවද මේ bullets කියන්නේ numbers කියන්නේ? Bullets and numbers help to change paragraphs into easy to read list of items. හරිද? There are 3 types of list. මොකක්ද මේ කියන්නේ? දැන් මෙතන ළමයි paragraph තුනක් තියෙනවානේ. ඔයගොල්ලෝ සාමාන්‍ය මේ වගේ paragraph තුනක් type කරාම බැලූ බැල්මට නිකන් ඒවා ටිකක් පොඩ්ඩක් වෙන් වෙලා පේනවා තමයි paragraph වගේ පේනවා නෙමෙයි ටිකක් highlight වෙලා පේන ගතියක් නෑ නේ කිසි ලස්සනකුත් නෑ නේද? අපිට අවශ්‍යයි මේවා ලස්සනට වෙන වෙනම නිකන් මේ paragraph බැලූ බැල්මටම දැකපු ගමන් මේවා වෙන වෙන වෙලා පේන්න ලස්සනනේ එකිනෙකට වෙන් වෙලා තියෙනවා වගේ පේන්න set කරන්න ඕන නම් අපි යන්නේ වගේ මේක නිකන් list අපි එහෙම ඒකට කියනවා list කරනවා කියලා. මේ වගේ paragraph list කරනවා. එතකොට එක item එකකට පස්සේ ඊළඟ item එක. ඊට පස්සේ අනිත් එක ඉන්නා වගේ එකක් පස්සේ එකක් කියලා පේන්න ගන්නවා. නේද? අන්න එහෙම list කරලා හදන්න ඕන නම් ලස්සනට අපේ document එක අපි පාවිච්චි කරන ළමයි ওই bullets and numbering කියන paragraph formatting methods දෙක. හරිද? මොකද්ද bullet එකක් කියන්නේ? මොකද්ද numbering කියන්නේ? bullet එකක් කියන ළමයි කුඩා පින්තූරයක්. දැන් මේ word වල තියෙනවා මෙන්න මේ වගේ කුඩා පින්තූර වලට තමයි ළමයි අපි bullet කියන්නේ. මේවට තමයි bullets කියන්නේ. කුඩා image එකක්. මහ දෙයක් නෙමෙයි. හරිද? ඔකට තමයි දීලා තියෙන නම bullet. මන් දන්නේ නැහැ ඒ කියන්නේ කොහොම හරි bullet කියලා තමයි ඔකට කියන්නේ. හරිද? ඊළඟට දැන් අපි ඉගෙන ගන්න ඕනේ මොකද්ද මේ
බුලට් ලිස්ට් සහ නම්බර් ලිස්ට් කියන්නේ කියලා. හරිද? දැන් මුලින්ම ඉගෙන ගන්න ඕනේ දේ මේකයි. දැන් සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය වෙනවනේ අපේ දැන් මේ කියන්නේ අපේ ડોකියුමන්ට් එකක් හදා ගන්න ඕනේ නම් නිකන් ලිස්ට් එකක් වගේ නිකන් ලිස්ට් ඔෆ් අයිටම්. ඒ කියන්නේ අර මං කිව්ව එකක් යට එකක් වගේ මෙන්න මේ වගේ ලිස්ට් වගේ අපේ ડોකියුමන්ට් එක හදා ගන්න ඕනේ නේද? මේ වගේ පොඩි පොඩි පින්තූර වලින් වෙන් කරලා මේ වගේ ලිස්ට් හදා ගන්න ඕනේ. එක්ක මේ වගේ පොඩි බුලට් එකකින් නැත්තම් නම්බර වලින් මේ මෙන්න මේ වගේ හදා ගන්න ඕනේ. කොහොමද මේම හදාගන්නේ? දැන් බුලට් එකක් කි මං කිව්වේ මෙන්න මේකට නම්බර් කියන්නේ ඔයගොල්ලෝ දන්නා මේවට. හරි? දැන් මේ වගේ ලිස්ට් වර්ඩ් වලදී අපිට හදා ගන්න පුළුවන් ලිස්ට් ටයිප් තුනක් තියෙනවා ළමයි. හරිද? ලිස්ට් එකක් කියන්නේ මේ වගේ නේ අයිටම් එකක් යට එකක් ලියපු මේ වගේ ෆෝමැට් එකකට මේ වගේ ලිස්ට් ටයිප් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි බුලටඩ් ලිස්ට්, සෙකන්ඩ් එක තමයි නම්බර්ඩ් ලිස්ට්, තර්ඩ් එක තමයි මල්ටි ලෙවල් ලිස්ට්. හරිද? පැරග්‍රාෆ් වලදී වර්ඩ් වලදී අපිට ක්‍රියේට් කරන්න පුළුවන් හදන්න පුළුවන් ලිස්ට් ටයිප් තුනක් තියෙනවා. මොනවද? බුලටඩ් ලිස්ට්, නම්බර්ඩ් ලිස්ට් and multi level list. ලිස්ට් එකක් ප්‍රයෝජනවත් වෙන්නේ අපිට ඒක ලිස්ට් එකක් දිහා බලපු ගමන් ඒක කියවන්න හරි පහසුවක් දැනෙනවා ළමයි. එකිනෙකට වෙන්න වෙලා වගේ පේනවනේ එක එක අයිටම් එක. ඒකයි ලිස්ට් එකේ වටිනාකම. ඉතින් මේ වගේ ලිස්ට් හදාගන්න දැනගන්න එක ප්‍රයෝජනවත් නිසා තමයි අපිට වර්ඩ් එකෙන් දීලා තියෙන මෙන්න මේ bullet and numbering feature එක. හරිද? අපි දැන් බලමු මේ එක එක feature එක මේ list type එක මොකක්ද කියලා. පළවෙනි list type එක මොකක්ද මම කිව්වේ bulleted list. bulleted list එකේදී වෙන්නේ එක එක item එක list එකේ එක එක item එක මේ වගේ පුංචි graphic එකකින් small graphic එකකින් වෙන් කරලා පෙන්නනවා. හරිද? මේකට අපි තව නමක් කියනවා ළමයි unordered list කියලාත් කියනවා මේ වගේ list එකකට. හේතුව මොකද්ද? මේ වගේ ලිස්ට් එකකදී අපිට අනුපිළිවෙල එච්චර වැදගත් නැති නිසා අපිට නම් ටිකක් මෙන්න මේ වගේ ලිස්ට් කරන්න විතරයි ඕනේ. ඒ නම් වල අනුපිළිවෙල එච්චර වැදගත් නැහැ. ඔන්න වගේ නම් names ටිකක් ලිස්ට් කරන්න විතරයි ඕනේ. අන්න එතක ඒ වගේ ලිස්ට් එකකට අපි කියනවා unordered list කියලා. ඉතින් ඒ වගේ අනුපිළිවෙලක් නැති නිසා අපිට මේ වගේ පොඩි graphic එකක් පාවිච්චි කරලා එක එක item එක වෙන් කරලා පෙන්වන්න පුළුවන්. හරිද? මේවට අපි කියන bullet කියලා. ඒ හින්දා bulleted list එකට කියන තව නමක් තමයි unordered list කියන එක. ඊළඟට දෙවෙනි එක තමයි දෙවෙනි list type එක තමයි numbered list. මෙතනදී අපිට list එකේ item ඒ priority එක ඉතාම වැදගත්. first item එක මේක වෙන්න ඕනේ, second item එක මේක, third item එක මේක අන්න ඒවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ මොකක් හරි හිතන්න උත්සවයක් තියෙනවා කියලා ඒකේ න්‍යාය පත්‍රයක් තියෙනවානේ. ඉස්සෙල්ලාම වෙන්න ඕනේ පොත් තෙල් පහන දැල්ලීම, ඊළඟට ඔන්න වගේ නේද? ඒ වගේ අනුපිළිවෙලක් තියෙනවානේ. අන්නේ අනුපිළිවෙලක් තියෙන ලිස්ට් එකක් පෙන්වන්න නම් අපි මේ වගේ නම්බර්ඩ් ලිස්ට් එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ නේ. ඒ කියන්නේ 1 2 3 4 කියලා පාවිච්චි කරොත් තමයි හොඳ. අන්න ඒකයි ඒකට නම්බර්ඩ් ලිස්ට් කියන්නේ. තවත් සමහර ලිස්ට් තියෙනවා ළමයි. ඒ ලිස්ට් එකේ එක එක ලිස්ට් අයිටම් එක යටතේ තව ලිස්ට් එකක් තියෙනවා. දැන් මේ ඇවිල්ලා බුලට් ලිස්ට් එකක් නේ. මේ බුලට් වලින් ඉන්නේ මේක හදලා තියෙන්නේ මේ MS Office, LibreOffice කියන්නේ බුලට් ලිස්ට් එක. ඒ බුලට් ලිස්ට් එකේ එක එක අයිටම් එක කියන දැන් මේ MS Office කියන්නේ එක අයිටම් එකක්. ඒක යටතේ තව ලිස්ට් එකක් තියෙනවා බලන්න. පැහැදිලිද? ඒ වගේ මේ වගේ ලිස්ට් වලට අපි කියනවා මල්ටි ලෙවල් ලිස්ට් එකක් කියලා. ඒක ලිස්ට් එකක් ඇතුලේ තව ලිස්ට් එකක්. يعني nested ලිස්ට් වගේ නේද? මල්ටි ලෙවල් ලිස්ට් එකක් කියලා කියනවා. හරිද? වර්ඩ් වලදී අපිට පුළුවන් ළමයි මේ types තුනේම ලිස්ට් හදාගන්න. හරිද? වර්ඩ් වලින් අපිට දීලා තියෙනවා ලේසියෙන්ම මේ types තුනේම ලිස්ට් හදාගන්න. දැන් අපි බලන්නේ කොහොමද මේ ලිස්ට් types තුන හදන්නේ කියලා. ඔන්න ඉතින් මේකෙත් පුරුදු විදියට කරන්න ඕනේ මොකද්ද කියන්නේ click where you want to create a bulleted list. හරිද? ඔයගලන්ට bullet list එක හදන්න පටන් ගන්න ඕන තැන click කරන්නලු. ඊළඟට ribbon එකේ home tab එක click කරලා bullets button එක click කරන්න paragraph group එකේ තියෙන bullets කියලා button එකක්. එතකොට අර bullet gallery එක appear වෙයි. ඔයගලන්ට පෙනෙයි. ඒකේ select කරන්නලු bullet style එක. ඊළඟ type the first item in your list එක කරනකොට තමයි තේරෙන්නේ මොකද්ද මේ කරන්නේ කියලා නේද? දැන් මට ඕනේ දැන් ක්‍රම දෙකක් තියෙනවා අපිට bullet list එකක් හදන්න ළමයි. පළවෙනි ක්‍රමය තමයි දැනටම මේ වගේ type කරපු මේ එකක් මේ document එකක් අපිට list එකක් කරන්න ඕන නම් අපි කරන්නේ ඒක select කරනවා මේ වගේ. හරිද? select කළා අපි යනවා මේ home tab එකේ paragraph group එකේ තියෙන මෙන්න මේ
bullet and number මේ තියෙන bullets යොදන බටන් එක මේ තියෙන numbers යොදන බටන් එක හරිද මේ බටන් තුන තමයි අර මං කිව්වේ list types තුන හදන අර මං කිව්වේ bulleted list numbered list සහ multi level list හරි මේ තියෙන multi level list එක ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ numbered list numbering කියලා කියන්නේ ඒකයි numbered list මේක bulleted list නැත්නම් bullets කියලා හඳුනනවා දැන් මට ඕනේ මෙන්න මේ paragraph වලට bullets යොදන්න මම මොකද කරන්නේ මෙන්න මේ bullet command එකේ තියෙන මේ down arrow එක click කළාම එනවා මෙන්න මේ වගේ bullets palette එක. ඒකේ අවශ්‍ය bullet ටික select කරනකොට පේනනේ මම click කරන කලින් අර live preview එක පෙන්නනවා. මම හිතනවා මේ වගේ bullet එකක් හොඳයි කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති word වල තියෙන මෙන්න මේ bullets ටික විතරයි. පේන්න නම්. හැම word program එකකම තියෙන ওই ටික විතරයි. ඔයගොල්ලෝ ඒවට ආස නැත්නම් ඔයගොල්ලෝ කැමති ඕනම bullet එකක් වුණත් select කරන්න පුළුවන් මේ define new bullet කියන command එක click කරලා. ඕකේ ගිහිල්ලා ඕනනම් කැමති symbol එකක් මෙන්න මෙතනින් තමන් කැමති symbol එකක් click කරන්නත් පුළුවන්. හරිද? නැත්නම් picture ගිහිල්ලා තමන්ගේ computer එකේ තියෙන තමන්ගේම පින්තූරයක් වුණත් bullet එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මෙන්න මේ වගේ. මෙතන තියෙනවා මේ පේන ඇති එක එක පින්තූර අපිට word වලින් දුන්නේව නැත්නම් import ගිහිල්ලා හරිද? ඔයාලගේ computer එකේ තියෙන මොකක් හරි item එකක් ඔයගොල්ලෝ මලක් හරි මොකක් හරි ඔයගොල්ලන්ට පෙන්වන්න විතරක් මෙතන මොකක් හරි අපි ගමුකෝ නේද documents කොහෙද තියෙන්නේ දැන් හොයාගන්න අමාරුයි ඔය මොකක් හරි අපි මේකෙම ගමුකෝ නේද ඔයගොල්ලෝ දන්නවා දැන් මොකද්ද කරන්න ඕනේ idea එක දන්නවනේ එතන මේ import ගිහලා ඕන computer එකක් select කරනවා මම මෙතනින් එකක් select කරනවා අපි හිතමු මෙන්න මේක කියලා earth එක වගේ නේ ඔයාලා okay කරනවා හරි ඔන්න දැන් මේ bullet එක ආවා දැන් මම ආයෙ okay කළොත් ඔයගලන්ට පේනවා ඇති මේ bullet එක apply වෙනවා ඔයගලන් paragraph වෙනම paragraph ටික වෙන වෙලා පේනවා දැන් නේද ඔයගලන්ට හිතනවා නම් මේ bullet එක තව පොඩ්ඩක් මෙහාට කරන්න ඕනේ කියලා ඔයාලට ලේසියෙම පුළුවන් දැන් මේක මේ paragraph එකක් ඇතුලේ click කරලා මෙන්න මේ first line indent එක මෙහෙම ඇදගෙන ගිහිල්ලා bullet එක අවශ්‍ය තැනට ඇදගෙන යන්න. paragraph එකත් ඔහොම ඇදගෙන යන්න පුළුවන්. හරිද? ඊළඟ paragraph එකත් එහෙමයි. ඇතුළේ click කරලා මෙහෙම ඇදගෙන යන්න අවශ්‍ය විදියට. අවශ්‍ය තැනට ඔය වගේ Tamanට අවශ්‍ය විදියට මේ bullet list එක හදාගන්න පුළුවන්. පැහැදිලිද? ඔය තමයි පළවෙනි type එක bullet list එකක් හදාගන්න ළමයි. සමහර වෙලාවට අපිට ඕන වෙන්නේ ඔහොම නෙමෙයි නේද? අපිට අවශ්‍ය වෙන්නේ type කරන්න කලින්ම bullet list එක පටන් ගන්න. එතකොට කරන්නේ මේ වගේ අපිට මෙතන ඉඳලා bullet list එකක් හදන්න තියෙන්නේ කියලා හිතන්නකෝ. මෙතන ඉඳලා හදන්න තියෙන්නේ. මම මොකද කරන්නේ? මගේ ඉස්සර bullet type එක තෝරගන්නවා. හිතුව මේ මල කියලා මම ඔක click කරනවා. දැන් මට අවශ්‍ය දේ type කරනවා. type කරලා අවසන් වුණාට පස්සේ පළවෙනි list item එක අවසන් වුණාට පස්සේ මම enter key එක press කරනවා. ඔයාලට පේනවා එතකොට අර bullet එක automatically ඊළඟ line එකේ bullet line එක වැඩිනවා. ඒත් ඔන්න ආයෙ type කරනවා. ආයෙ enter key එක. ඔන්න ඔයගේ අපිට ලේසියෙම bullet list එකක් හදාගන්න පුළුවන්. හරිද? මේ bullet type එක ඔයගලන්ට ගැලපෙන්නේ නැහැ කියලා හිතනවා නම් click කළා වෙන bullet එකක් select කරලා. පැහැදිලිද? හරි. ඊළඟට කොහොමද numbered list එකක් හදාගන්නේ? ඔය විදිහටමයි. වෙනසක් නැහැ. හරිද? number list එකක් හදාගන්න මට ඕන මේකම number කරන්නත් පුළුවන්. ඒ number කරන්න ඕනේ list එක select කරනවා. ඊට පස්සේ මේ home tab එකේ තියෙන paragraph group එකේ මේ numbering list එක බටන් එක click කරනවා මෙන්න මෙතන. ඊට පස්සේ පේනවනේ styles කීපයක් තියෙනවා. මේක ඕන මේක මේ කැමති ඒවා තියෙනවා. ඔයගලන්ට කැමති එකක් define කරගන්නත් පුළුවන් අලුත් number format එකක්. මම දැනට මෙතන එකක් select කරන්න මෙන්න මේක click කරනවා. එතකොට ඔයාලට පේනදී දැන් ඔන්න numbered list එකක් හැදුනානේ. numbered list එක වැදගත් වෙන්නේ අර අපිට list item වල අනුපිළිවෙල වැදගත්. මම කිව්වනේ නේ පැහැදිලි. හරි. අන්තිම එක තමයි කොහොමද multi level disk එකක් list එකක් හදන්නේ කියන එක. බලමු. ඒකත් හරි සරල දෙයක්, අමාරු දෙයක් නෙමෙයි. හරිද? මේ තියෙන්නේ ඒක හදන විදිය. මෙතනදී සමහර ළමයින්ට පොඩි ප්‍රශ්නයක් වෙන නිසා මම මේ මෙතන ආයෙත් පෙන්නන්නේ list එක හදන්න පටන් ගන්න මුල වගේම Tamanට අවශ්‍ය තැන ක්ලික් කරලා ඊට පස්සේ මේ
අවශ්‍ය බුලට් එක සිලෙක්ට් කරන්න. හරිද? press tab හරි. ඊට පස්සේ මෙහෙම දෙයක් කරනවා. දැන් හිතන්න මට මල්ටි ලෙවල් මේ බුලට් ලිස්ට් එකක් හදන්න ඕනේ කියලා. මම ඉස්සෙල්ලා මට අවශ්‍ය දැන් පළවෙනි බුලට් එක සිලෙක්ට් කරනවා. එතකොට මම ටයිප් කරනවා. හරිද? ඊළඟට මම ඊළඟ ලිස්ට් අයිටම් එකට යන්න එන්ටර් කී එක ප්‍රෙස් කරනවා. හරිද? දැන් මට ඕනේ මෙතන නෙමෙයි මේ අයිටම් එක යටතේ තව ලිස්ට් එකක් පටන් ගන්න. මේ ෆස්ට් අයිටම් එක යටතේ. හරිද? එහෙම කරන්න ඕන ඔයගොල්ලෝ කරන්නේ දැන් මෙහෙම තියෙද්දි ඔයගොල්ලන් කීබෝඩ් එකේ තියෙන ටැබ් කී එක සැරයක් ප්‍රෙස් කරන්න ඕනේ. ප්‍රෙස් කරාම ඔයගොල්ලන්ට පේන ඇති තව අලුත් බුලට් එකක් හැදෙනවා. ඒක අපි කැමති විදිහේ බුලට් එකක් නෙමෙයි නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ බුලට් එක වෙනස් කරන්න ආයෙත් මෙතනට ගිහිල්ලා තමන් කැමති බුලට් එකකට ඒක වෙනස් කරන්න පුළුවන් ඒ වගේ. හරි? අවශ්‍ය බුලට් එක ක්ලික් කරලා සිලෙක්ට් කරාම ඒක චේන්ජ් වෙනවා ඒකට. දැන් මම මේව ටයිප් කරගෙන යනවා. ඒ අයිටම් එක ටයිප් කරලා ඉවරනම එන්ටර් කී එක ප්‍රෙස් කරනවා. දැන් පේනවා ඇති ඒ ලිස්ට් එක වෙනම ක්‍රියේට් වෙනවා. හරිද? දැන් මට ඕන නම් ආපහු මේ මේන් ලිස්ට් එකට යන්න. මේ ලිස්ට් එකට යන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි shift key එක ප්‍රෙස් කරගෙන tab key එක ප්‍රෙස් කළත් හරි. හරිද? නැත්නම් enter key එක තව සැරයක් ප්‍රෙස් කළත් හරි ඔය වගේ. වෙනවද? මොකුත් ටයිප් නොකර enter key එක ප්‍රෙස් කරන්න. බුලට් එකේ ඉද්දි. එතකොට ආපහු අර මේන් ලිස්ට් එකේ බුලට් එකට යනවා. දැන් ආයෙ ඔන්න ඔහොම ටයිප් කරගෙන යනවා. හරිද? මට ආයෙත් ඕනේ මේ සෙකන්ඩ් ලිස්ට් අයිටම් එකේ මේන් ලිස්ට් අයිටම් එක යටතේ තව ලිස්ට් එකක් හදන්න. ආයෙ මොකද කරන්නේ? ටැබ් කී එක ප්‍රෙස් කරනවා. මෙතනදී ඕනේ මට හැබැයි මේ බුලට් ස්ටයිල් එක නෙමෙයි කියලා හිතමු. එහෙනම් මම ඒකෙන් මෙතනට ගිහිල්ලා වෙන ස්ටයිල් එකක් සිලෙක්ට් කරනවා. හරි? ඊට පස්සේ ඔන්න ආයෙ පුරුදු විදියට එන්ටර් කී එක ප්‍රෙස් කරගෙන ටයිප් කරනකොට ඒ ලිස්ට් එක වෙනම ඔය වගේ හදන්න පුළුවන්. හරි? දැන් ආයෙ මට ඕන නම් මේන් ලිස්ට් එකට යන්න එන්ටර් කී එක තව සැරයක් ඔය වගේ ප්‍රෙස් කරනවා. හරිද? නැත්නම් shift tab ප්‍රෙස් කරත් හරි. දැන් තේරුණාද මල්ටි ලෙවල් ලිස්ට් එකක් හදනදී දැන් ওই මල්ටි ලෙවල් ලිස්ට් එකේ සීමාවක් නැහැ ළමයි. එක ලිස්ට් දැන් මේ ලිස්ට් එක ඇතුලේ මම මේ ලිස්ට් එක හදුවානේ ඕනනම් මේ එක එක අයිටම් එක ඇතුලේ තව ලිස්ට් එකක් හදන්න පුළුවන්. ඒකයි කියන්නේ මල්ටි ලෙවල් කියන්නේ. ඕන තරම් පුළුවන් බලන්න. දැන් මම මේන් ලිස්ට් එකේ යටතේ මේ වගේ ඔහොම ටයිප් කරගෙන යන අතරේ හරිද? දැන් මට ඕනේ තව ලිස්ට් එකක් ඔය වගේ. හරිද? ඊළඟට මට ඕනේ මේ ලිස්ට් එක යටතේ තව ලිස්ට් එකක්. මම ගන්න ආයෙසරයක් එහෙම ටයිප් කරගෙන යනවා. අර වගේම ටැබ් කී එක ප්‍රෙස් කරගෙන යන්න තියෙනවා. හරිද? දැන් ඕනනම් තවත් මේ ලිස්ට් එක යටතේත් මෙන්න මේ අයිටම් එක යටතේත් මේ අන්තිමට තියෙන අයිටම් එක යටතේ තව ලිස්ට් එකක් මම එන්ටර් කී එක ප්‍රෙස් කරලා ආයෙත් ටැබ් කී එක තව සැරයක් ප්‍රෙස් කරනවා. හරිද? ඊට පස්සේ ඔන්න මේ ලිස්ට් එක එනවා ටයිප්. ඔය වගේ ඉවරයක් නැතුව ඕන තරම් මල්ටි ලෙවල් ලිස්ට් හදන්න පුළුවන්. ඊළඟට ඊට කලින් ලිස්ට් එකට යන්නේ කොහොමද? එන්ටර් කී එක මෙහෙම ප්‍රෙස් කරලා නේ. ඊටත් කලින් එකට යන්න ඕන ඔහොම. පේනවනේ මුලටම යනවා. පැහැදිලිද මල්ටි ලෙවල් ලිස්ට් එකක් හදන හැටි? දැන් මම මේ කියන්න හැදුවේ ළමයි සමහර ළමයින්ගේ ඔය වගේ ටැබ් කී එක ප්‍රෙස් කරාම මේ වගේ ඔටෝමැටිකලි පණින්නේ නැහැ. මල්ටි ලෙවල් ලිස්ට් එක හදන්න බැරි හේතුවක් තියෙනවා. ඒ ඇවිල්ලා ඔයගොල්ලන්ගේ Word program එකේ setting එකක් හදලා නැති නිසා. ඒ setting එක හදන්න යන්නේ කොහොමද? options කියන dialog එකට ගිහිල්ලා ඒකේ grouping වලට ගිහිල්ලා ඒකේ auto correct කියන option එකේ auto format as you type කියන එක select කරන්න ඕනේ නිසා. මොකද්ද ඒ කිව්වේ කියලා දැන් අප්‍රබන්සයන්නේ. මේ ඔයගොල්ලන්ගේ Word program එකට ගිහිල්ලා ඒකේ මේ file tab එක ක්ලික් කළාම ඒකේ තියෙන ළමයි option කියලා command එකක් මෙතන. මතකනේ මේ backstage view එක. ඒකේ මේ left pane එකේ තියෙන option කියලා command එක. ඔක ක්ලික් කළාම එනවා Word option dialog එක. මේ තියෙන්නේ Word options dialog box එක. ඕකේ තියෙන ළමයි මේ left pane එකේ grouping කියලා tab එකක්. ඔක ක්ලික් කරනවා. ක්ලික් කළාම ඔයගලන්ට මේ වගේ right pane එකේ පේනවා detail settings ගොඩ හරියක්. ඒකේ උඩම තියෙනවා පේනවාද මේ auto correct options යටතේ auto correct options කියලා බටන් එකක්. ඔන්න ඔක ක්ලික් කරන්න. එතකොට ඊට පස්සේ ඔයගලන්ට පේනවාද මේ auto correct කියන මේ dialog box එකේ තියෙන ළමයි auto format as you type කියලා tab එකක්. අන්න ඒ tab එක ක්ලික් කරන්න. හරි? ක්ලික් කළාට පස්සේ ඔයගලන්ට පේන්නේ මේකේ තියෙන එක එක settings ගොඩ හරියක්. ඒකේ මේ යටින්ම තියෙන section එකේ තියෙනද automatically as you type කියන මේ section එකේ මේ checkbox දෙක select වෙලා තියෙන්න ඕනේ. හරි? එහෙම නොතිබුණොත් තමයි අර විදියට ඔයගලන්ට අර multi level list එක tab key එක press කර කර automatically හදන්න බැරි වෙන්නේ. හරි? එහෙනම් මේ දෙක
චෙක් වෙලා තියෙනවද බලන්න. චෙක් වෙලා නැත්නම් ඒ දෙක චෙක් කරන්න. හරිද? චෙක් කරලා ඕකේ බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔප්ෂන් බොක්ස් එකත් ඕකේ කරලා ක්ලෝස් කරලා ඔයගලන්ගේ ડોකියුමන්ට් එකට ඊළඟට ඔයගලන්ට ඕන මල්ටි ලෙවල් ලිස්ට් එකක් දැන් ලේසියෙන්ම ටයිප් කරන්න පුළුවන් වෙයි. හොඳයි දරුවනේ, එහෙනම් අදට අපේ පාඩම මම මෙතනින් අවසන් කරනවා. අපිට වර්ඩ් ප්‍රොසෙසින් පාඩමේ තව සුළු කොටසයි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. අපි ඊට ඊළඟ වීඩියෝ එකේදී කරමු. ඊළඟට ඔයගලන්ට පේනවද මෙන්න මේ ප්‍රැක්ටිකල් එක. අනිවාර්යයෙන්ම වර්ඩ් ඉගෙන ගැනීමේදී වැදගත්ම දේ තමයි ළමයි මේ ප්‍රැක්ටිකල් කරන එක. ප්‍රැක්ටිකල් වලින් තොරව වර්ඩ් පොතින් විතරක් ඉගෙන ගන්න හැදුවොත් ඔයගොල්ලෝ ලොකු අමාරුවක වැටෙනවා. මොකද ඇත්තටම ඔයගලන්ට මේ කමාන්ඩ්ස් මතක තියාගන්න පුළුවන් ලෙහෙසිම සරලම ක්‍රමය තමයි මේ ප්‍රැක්ටිකල් නිවැරදිව බොහොම අවධානයෙන් සිදු කරන එක. හොඳයි, මෙතන තියෙනවා formatting paragraphs in the document exercises කියලා exercise දෙකක් තියෙනවා මෙතන. පළවෙනි එක මම paragraph format එකක් කරන්න දීලා තියෙන්නේ. දෙවෙනි එක bulleted list එකක්, multi level bulleted list එකක් හදන්න දීලා තියෙන්නේ. පළවෙනියෙන් ඔයගොල්ලෝ කරන්න ඕනේ කිසිම මේ තියෙන මේ paragraph එකේ මේ කිසිම formatting එකක් නැතුව simply type කරන්න මේ paragraphs ටික. හරිද? මෙන්න මෙහෙමයි. ඉස්සෙල්ලා මෙන්න මේ title එක type කරන්න. මෙහෙම bold කරන්න, center කරන්න, මුකුත් කරන්න යන්න ඕනේ නැහැ. type කරන්න, enter key එක press කරන්න. ඊට පස්සේ මෙන්න මේ paragraph එක type කරන්න. හරි? type කළා අන්තිමට paragraph එකේ මේ end එකේදී ආපහු enter key එක press කරන්න. ඊළඟට මෙන්න මේ title එක type කරන්න. ඒකෙත් ඔය bold underline ඒවා දැම්ම කරන්න යන්න එපා. නිකන් type කළා ඊළඟට enter key එක press කරන්න. ඊළඟට පේනදී තව එක line එකක් තියෙනවා. ඔකත් ඔය විදිහටම type කරන්න. ඊට පස්සේ අවසානයේදී මේ colon එකෙන් පස්සේ enter key එක press කරන්න. පේනදී එතන ඉඳලා bulleted list එකක් තියෙනවා. හරි? මෙතනදී ඔයගොල්ලෝ මේ paragraphs වෙනම type කළත් ඕන bullet ටික පස්සේ යොදන්න පුළුවන්. ඒකට වඩා හොඳයි මෙතනට ආවට පස්සේ cursor එක text cursor එක word එකට ගිහිල්ලා word එකේ අර bulleted list එකේ ඔයගොල්ලෝ අර ඒ අදාළ bullet එක select කරන්න. හරිද? select කරලා ඊට පස්සේ මේ exercise එකේ තියෙන මෙන්න මේව type කරන්න. මෙතනට වෙනකන් type කරාට පස්සේ enter key එක press කරාම automatically ඊළඟ bullet එකට එලා මේ ටික type කරන්න පුළුවන්. ඒ වගේ bullet list එක type කරන්න. හරිද? පස්සේ bullet යොදන්න ඉන්න එපා. type කරන අතරේම automatically bullet එක apply වෙයි. ඔය type කරගෙන යන්න. හරි? ඊට පස්සේ තමයි ඒ ඔක්කොම කළාට පස්සේ තමයි ඔයගොල්ලන්ට පේන ඇති මේ formatting ටික කරන්න ඕන. ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මේ title එක ලොකු කරලා තියෙනවා. හරිද? title එකේ font size එක වැඩි කරලා තියෙනවා. ඊට පස්සේ border එකක් දාලා තියෙනවා. ඒකම එතනට shading එකකුත් දාලා තියෙනවා. නේද? ඊළඟට මෙතන මේ bold කරලා underline කරලා තියෙනවා. මෙතන italic කරලා underline කරලා තියෙනවා. ඔය වගේ පොඩි formattings දාලා තියෙනවා. අන්න ඒ ටික complete කරලා මෙන්න අන්තිමට document එක format කරලා ඉවරනවා. මේ වගේ තියෙන්න ඕනේ ඔයගොල්ලෝගේ letter එක. හරි? ඊළඟට ඔයගොල්ලෝ කැමති නම් මෙහෙම තවත් පුළුවන්. මේකට වැඩි ඔයගොල්ලන්ට තව මේක ලස්සන කරන්න පුළුවන් කියලා හිතනවා. ඒවත් ඉදුවට කමන්නේ නැහැ. හරි? හැබැයි මේ මං දාලා තියෙන මූලික දේවල් ටික කරලා තියෙන්න ඕනේ. ඒවත් එක තමයි ඔයගොල්ලෝ අමතරව කරන formattings මේ document එකට කරන්න. ඕකේ? ඒක කළා save කරන්න. save කළා ඒක මේක save කරන්න කියලා තියෙන විශේෂ නමකින් නැහැ. ඔයගොල්ලෝ කැමති නමකින් ඒක save කළාට කමන්නේ නැහැ. කමක් නැහැ. save කළා හැබැයි PDF කරන්න යන්න එපා. PDF කරන්න නැතුව Word document එකක් විදිහටම මට WhatsApp කරන්න. නැත්නම් වෙන විදිහකින් මට ලැබෙන්න සලස්වන්න. හරිද? ඊළඟට මේකේ second exercise එක තමයි multi level bullet list එකක් හදන එක. මේකත් කරන විදිය ඔයගොල්ලන්ට පැහැදිලි. ඔයගොල්ලන්ට පටන් ගන්න ඉස්සෙල්ලා text cursor එක අවශ්‍ය තැනට ගෙනියලා පළවෙනි bullet එක select කරගෙන ඉන්න word ribbon එකෙන් දන්නවනේ paragraph group එකෙන් bullet එක select කරගෙන ඊට පස්සේ type කරන first item එක ඊළඟට enter key එක press කරන්න. එතකොට ආයෙත් මේ bullet එකෙම මේ main bullet එකේම තව bullet එකක් මෙතන වැටේ. ඊළඟට ඔයගොල්ලන්ට ඕනේ ඒක නෙමෙයි. මේ item එක යටතේ තව list එකක් නේ. ඒකින්ද tab key එක press කරලා ඊළඟ list එක පටන් ගන්න. එතකොට ඔයගොල්ලන්ට පේන්නේ සමහර විට මේ bullet එක නෙමෙයි ඇත්තේ වෙන bullet එකක්. එතකොට ඔයගොල්ලෝ
ඒ මේ බුලට් එක ටික වෙනස් කරගන්න ඕන. එක කරන හැටි ඔයගොල්ලෝ දන්නවා. මෙතන ක්ලික් කරලා ඒ අවශ්‍ය බුලට් එක සිලෙක්ට් කරන්න එච්චරයි. ඊට පස්සේ මේ විදිහට ටයිප් කරන්න පේනවා ඇති මේ බුලට් ලිස්ට් එකේ තව ලිස්ට් එකක් තියෙනවා ඒක ඇතුලේ. හරි. එතකොට ඒකත් අර වගේම ටැබ් කී එක ප්‍රෙස් කරලා ඒ ලිස්ට් එක ඔය වගේ ටයිප් කරන්න පුළුවන්. මේ බුලට්ම පාවිච්චි කරන්නත් ඕනේ. වෙන බුලට් පාවිච්චි කරන්න එපා. මම පාවිච්චි කරලා තියෙන විදිහටම මේ මම පාවිච්චි කරලා තියෙන ෆෝමැටින් මේ විදිහටම කිසිම වෙනසක් නැතුව ඔයගොල්ලන්ගේ ડોකියුමන්ට් එකෙත් ඔයගොල්ලන්ගේ මල්ටි ලෙවල් ලිස්ට් එකෙත් තියෙන්න ඕනේ. ඒක ඉතාම වැදගත්. වෙන ඕගොල්ලන්ගේ වෙනස්කම් කරන්න යන්න එපා. ඕගොල්ලෝ කැමති දේවල් කරන්න යන්න එපා. මේ මම දීලා තියෙන දේ මම කියලා තියෙන විදිහටම මෙතනදී නම් තියෙන්න ඕනේ. අර ෆස්ට් එක්සර්සයිස් එකේ නම් මම කිව්වා ඕගොල්ලෝ කැමති දේවල් අමතරව දැම්මට කමක් නැහැ කියලා. හැබැයි මේකෙදි නම් මේ මම කියලා තියෙන දේමයි කරන්න ඕනේ. හරිද? හරි. ඕනම් හරි ඒ ටික කළාම ඇති. එතකොට මල්ටි ලෙවල් ලිස්ට් එකක් හදන හැටි ඔයගොල්ලන්ට හොඳින්ම අවබෝධ වෙයි. හරිද ළමයි? එහෙමනම් මේකත් මේ PDF කරන්න යන්න එපා. Word document එකක් විදියට මට WhatsApp කරන්න. එහෙනම් අදට මම මේ පාඩම මෙතනින් අවසන් කරනවා. ඊළඟ පාඩම ඔයගලන්ට ලබා දෙන්නේ මේ පාඩමේ මම මේ දීලා තියෙන පැවරුම් මට ලැබෙන්න සැලැස්සුවට පස්සේ කියලාත් මතක තියාගන්න. ඒ හින්දා අවංකවම හොඳින් අවධානයෙන් මේ පාඩම හොඳට අධ්‍යයනය කරලා බොරුවට හදිසි වෙන්නේ නැතුව හොඳට කාලය අරගෙන හොඳට පාඩම අධ්‍යයනය කරලා මේ ප්‍රැක්ටිකල් කරලා එතකොට මතකනේ නෝට්බුක් එකේ අවසාන පිටුවල ෆොටෝස් මට එවන්නත් ඕනේ ඊළඟට මේ ප්‍රැක්ටිකල් එක නිවැරදිව කරලා ඒකේ අසයින්මන්ට්ස් මට සබ්මිට් කරන්නත් ඕනේ හරිද එහෙනම් දැනට අපි මෙතනින් පාඩම අවසන් කරනවා එහෙනම් ළමයි ආයුබෝවන්